අයිබෝන් පුතේ අපේ සුබ දහවලක් අපි අද අච්චුපොත ගන්න දෙවෙනි අච්චුපොත දෙවෙනි තුන්වෙනි නේද අන්තිමට 23 වෙනි පාඩම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 23 වෙනි පාඩම වර්ගඵලය විභාගයට වැදගත්ම ප්‍රශ්නයක මාතෘකාවක් වර්ගඵලය පුතාල දක්ෂම අදවද පාඩමින් වැඩි කොටසක් ඉවර කරගන්න පුළුවන් වෙයි පුතා දන්නවා අගර පුතේ වර්ගඵලය කියලා කියන්නේ පැතලි තලයක් මත අඳිනු ලබන රූපයක එම රූපය විසින් අදාළ ප්‍රදේශය තුළ වසා ගන්නා ලබන ඉඩ ප්‍රමාණය වර්ගඵලය තමයි. වර්ගඵලය කියන්නේ පුතේ කිසියම් රූපයක් විසින් අවකාශීය තලය වසා ගන්නා ලද ඉඩ ප්‍රමාණය වර්ගඵලය කියලා අපි කියමු. එතකොට වර්ගඵලයේ සොයනකොට මගේ පුතාලට තියෙන මාතෘකා කීපයක්. පැතලි තලයක් මත වර්ගඵලයේ සොයනකොට ඔයාලට තියෙනවා සමචතුරස්‍රය කියන රූපය ගැන වර්ගඵලය හොයන්න. දරනෝනේ පාද හතරම දෙකින් සමාන එක් කෝණයක් ඍජු කෝණික වන රූප සමචතුරස්‍රය. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඍජු කෝණාශ්‍රය. දරනෝ දිග බලල වෙනස් අගයක් තියෙන මෙවැනි රූපයක් අපි කියන්නේ ඍජු කෝණාශ්‍රය. ඊළඟට පුතේ අපිට පොඩ ගහනවා ත්‍රිකෝණය කියලා එකක්. උදාහරණයක් මේ જાතියේ ත්‍රිකෝණ ගැන කතා කරන්න තියෙනවා. මේ જાතියේ ත්‍රිකෝණ ගැන කතා කරන්න තියෙනවා. එතන මේ જાතියේ ත්‍රිකෝණ ගැන කතා කරන්න තියෙනවා. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවි. ඊළඟට අපි යනවා මේ රූපය පොඩ්ඩක් ඇලව හැදුනාම එක දෙන රූපයට කියන නම තමයි පුතේ රොම්බස්. මොකක් ඇලවුනාමද? සමචතුරස්‍රය ඇලවුනාම රොම්බස්. ඍජු කෝණාශ්‍රය ඇලවුනාම හැදෙන මේ රූපයට කියනවා සමාන්තරාශ්‍රය නෙවෙයි. ඒකට කියන්නේ පුතේ රොම්බාපය. රොම්බාපය. අගන්න රොම්බස්ය සමචතුරස්‍රය ඇලවුනාම රොම්බාපය කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රය ඇලවුනාම. අපේ ඉස්කෝලේ මිස් මට කිව්වේ මෙන්න මෙහෙම. සමචතුරස්‍රයට පයින් ගියවම රොම්බස්ය හැදෙනවා අය. ඍජු කෝණාශ්‍රයට පයින් ගියවම රොම්බාපය හැදෙනවා කියන්නේ. එතකොට මේ රූපේ රූපයි හතරයි. නමුත් ඔයා දන්නවද මේ හතර දෙනාටම කියන පොදු නාමය තමයි සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. දැන් වැටුණාද පුතේ? දැන් ඔන්න චූටි පැටියෝ ඔයා පාරට යනකොට පිටසක්වල ජීවියෙක් ඔයාව දැක්කොත් කියන්නේ අන්න මිනිහෙක්. පිටසක්වල ජීවියා තවත් පිටසක්වල ජීවියෙකුට කියනවා අන්න මිනිහෙක්. එතකොට ඇයි මේ පිටසක්වල ජීවියා ඔයාට මිනිහෙක් කිව්වේ? ඔයා මිනිහෙක් කියලා යන්නේ ඔයාගේ වර්ගීකරණය පිළිබඳ හරි අවබෝධයක් පිටසක්වල ජීවියට නැති නිසා. දැන් ඔයා මේක දැක්ක ගමන් සමාන්තරාශ්‍රයක් කියන්නේ පුතාගේ අඩු දැනුම නිසා. මේක සමාන්තරාශ්‍රයක් කියලා නොකියන්නේ ඔයාගේ දැනුම අඩු නිසා. ඒක සමාන්තරාශ්‍ර පවුලේ සමාජිකව හතර දෙනෙක් ඉන්නවා. මේක මේ වෙනම ජාමිතිය පාඩමක් හොඳේ. ඒ හතර දෙනා තමයි සමචතුරස්‍රය, එයාට පයින් ගවම රොම්බස්ය. ඍජු කෝණාශ්‍රය, එයාට පයින් ගවම රොම්බාපය. දැන් හතර දෙනාටම කියන පොදු නාමය තමයි සමාන්තරාශ්‍රය. එතකොට රූප හතරක් ගැන තන කතා කරමු. මේ හතර දෙනාගේම වර්ගඵලය වෙන විදියක් ඔබට ඉගෙන ගන්න වෙනවා. ඊළඟ ත්‍රිකෝණය. මේක සුළු කෝණික, මේක ඍජු කෝණික, මේක මහා කෝණික. එතකොට මේකට අපි කියන්නේ ත්‍රිකෝණික වර්ගඵලය සුණාකාරය. උදාහරණ මතකද? මෙන්න මේ සමාන්තර නොවන පාද දෙකුයි සමාන්තර වන පාද දෙකකුයි. මෙවැනි රූපයකට කියන නම තමයි පුතා ත්‍රපීසිය. මොකක්ද යන්නේ කියන නම ත්‍රපීසිය. පුතා ත්‍රපීසියමක වර්ගඵලය හොයන්න අපි කරගන්න. තව එක රූපයක් තියෙනවා. පුතා ආස රූපේ වෘත්තය හරි වෘත්තය කේන්ද්‍රයේ සිට අර්ධවැටි තුල අරය ඒක උපයෝගී කරගෙන ඒකෙන් වසා ගන්නා ලබන එක ප්‍රමාණය වර්ගඵලය. දැන් පුතා මට කියන්න ඔයාලට රූප හතක් කියනවා. මොකක්ද ඒ රූප හත? සමචතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, රොම්බස්ය, රොම්බාපය. ඕනනම් මේ හතර දෙනාටම කියන පොදු නාමය තමයි සමාන්තරාශ්‍රය. නමුත් මම දැකලා තියෙන ප්‍රශ්න පත්‍රවල මේකට සමචතුරස්‍රය කියනවා. මේකට ඍජු කෝණාශ්‍රය කියනවා. මේකට රොම්බස්ය කියනවා. මේකට විතරක් නමක් දෙන්නේ නැහැ පුතේ. ඒකට කියන්නේ
සමාන්තර අස්ටේක. වැරද්දක් නෑ. චූටි දුව ඔයාටත් මිනිස්සෙක් කිව්වට වැරද්දක් නෑ. එහෙනම් මේක සමාන්තර අස්ටේක වල වැරද්දක් නෑ. නමුත් ඇත්තම පුතේ යාගේ හරිම නම ඔයා පාසල් ශිෂ්‍යාවක්. එහෙම නැත්නම් ඔයා චූටි දැරවියක් කියන වචනේ කියනවා වගේ මේක කැටගරි කරලා කියනවා නම් මේකට කියන රොම්බාපය. රොම්බාපය. මේක රොම්බසය. මේක සමචතුරස්‍රය මේක ඍජුකෝණාස්ති. අපි නම් මතන්න නැතුනේ පුතේ මේ වෙනකොට ගණන් හදලා තියෙන සමානද? දැන් දැනගන්න. ත්‍රිකෝණය අපිට මුල කියන්නේ ಜಾති තුනක් තියෙනවා. සුළු කෝණික, ඍජු කෝණික, මහා කෝණික. මේ මොකක්ද එතකොට මේ? ත්‍රපීසියම ලක්ෂණය, යාගේ විදිය, යාගේ හැඩය සමාන්තර පාද දෙකකුයි සමාන්තර නොවන පාද දෙකකුයි තියෙන නිසා අපි ඒක කියන නම තමයි ත්‍රපීසිය. මේ මොකද්ද මේක? වෘත්තය. අපි දන්නවා කේන්ද්‍රය නිශ්චිත දොරක් අරගෙන අඳින කව කටුවෙන් අඳින්නේ මේක වෘත්තය. දැන් මම කතා කරන්නේ මේ රූපවල වර්ගඵලය. ඒ කියන්නේ මේ රූපය විසින් මේ අවකාශීය තලය වසා ගන්නවා නම් ඉන්න ප්‍රමාණය. වර්ගඵලය. කොහෙද විදි වෙනස්? දැන් පොඩි කාලේ ඉඳන් ගණන් හදපු නිසා පුතා දන්නවා. මතක් කරගන්න පුතේ සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දෙක වැඩි කිරීම පළල. පුතේ මයික් එක ඔන් කරන්න කමන්නේ. පුතා කතා කරලා මට එතකොට ඔය මයික් එක ඔන් කරලා කැම් එක ඔන් කරන් ඉන්න දරුවන් දිහා බලලා තීරණය කරන්න පුළුවන්. යාළුවා මේ පාඩමේ ඉන්නවා පාඩම තේරුම් ගන්න ඉන්නවා කියන්නේ. පුතේ මයික් එක ඔන් නොකරන්න කමන්නේ. කැම් එක ඔන් කරගන්න. එතකොට මට ඔයාලව තේරෙනවා. එතකොට මට අවධානයෙන් ඉන්න පුළුවන්. පුතාලා කොහොමද මේකට ප්‍රත්‍යාර දක්වන්නේ කියන්නේ. කියන්නේ සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. ඍජුකෝණාස්ත්‍රික වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. එතන සමචතුරස්‍රේ ඍජුකෝණාස්ත්‍රේ දෙකටම වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල. ඒක ඔයා ගන්න පොඩි කාලේද. ඊළඟට චූටි කාලේ ඉගෙන ගන්නනේ පුතේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ නැහැ. කොහොමද? භාගයේ ගුණ කිරීම, ආධාරකයේ ගුණ කිරීම, ලම්බක උස. ආධාරකයේ කියලා තෝරා ගන්නා ලද පාදයේ මේක නම් ඊට සම්මුඛ ශීර්ෂයට ඇති කෙටිම දුරට අපි කියනවා ලම්බක උස කියලා. ආධාරකයේ ලෙස තෝරාගන්නේ මේ පාදය නම් ඊට කෙටිම දුර ශීර්ෂයට ඇති කෙටිම දුර තමයි ලම්බක උස වෙන්නේ. ඒකට ආධාරකයේ මේක වෙනකොට ලම්බක උස මේක. දේව ගැන කතා කරමු. මෙයාගේ ආධාරකයේ මේක වෙනකොට වෙනම දේ ලම්බක උස. ආධාරකයේ ලෙස තෝරා ගන්නා ලද පාදයේ සිට ඊට ඉස්සරහින් තියෙන ශීර්ෂයට ඇති කෙටිම දුරට අපි කියනවා ලම්බක උස. ඔක තමයි පුතා අපි ඉගෙනගෙන තියෙන්නේ. මෙයා ගැන දන්නෝ, මෙයා ගැන දන්නවා, මේ ත්‍රිකෝණය ගැන දන්නවා. මේක තාම ඉගෙනගෙන නැහැ, මේක තාම ඉගෙනගෙන නැහැ. මේකත් ඉගෙන ගන්න තියෙනවා, මේකත් ඉගෙන ගන්න තියෙනවා. වැටුණාද? තේරෙනවා. පුතා මෙයා හැබැයි සමහර විට මේ ත්‍රපීසියමක වර්ගඵලය හොයලා ඇති වීම කලින් සම්මත සූත්‍රයෙන් නෙමෙයි. මෙන්න මෙහෙම පුතේ මම චුට්ටක් මේ අද ගෲප් එක කඩන්න වෙනද? මෙහෙම කඩලා මේ ත්‍රිකෝණය වෙනම හොයලා මේ ත්‍රිකෝණාස්ත වෙනම හොයලා මේ ත්‍රිකෝණය වෙනම හොයලා පස්සේ තුන් දෙනා එකතු කරලා නෑ අද මම කියලා දෙනවා පුතාට මොකද්ද තනිකර ත්‍රිපිසික වර්ගඵලය හොයන්නේ අපි වෘත්තය ගැන කතා කරමු රොම්බස්ය රොම්බාදය ගැන කතා කරමු ඊළඟ මේ රූප තුන ගැන මතක කරලා සමස්ත රූප සංයුක්ත පිළිබඳව එකතු වීම ගැන කතා කරමු වෘත්ත භාගය ගැන කතා කරමු. වෘත්ත කාල ගැන කතා කරමු. අපි අද ඒ ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් දන්න දේ මතක් කරගෙන නොදන්න දේ ඉගෙනගෙන වර්ගඵලය යනදී. ඔයාලා දන්නවා විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක ලොකු ප්‍රශ්න තිබුණා. තේරුණාද? ලකුණු දෙකේ කෙටි ප්‍රශ්න විභාගයට ලැබෙන නිසා ඒවා හදන්න සූදානම්ෙන් අපි දැන් බලමු අවතීර්ණයෙන් පාඩම. දැන් මම පුතාගෙන් අහනවා පළවෙනි එක. ඔන්න බලන්න. පෙරලා ගන්න පුතේ 29 වෙනි පිටුව පුනරීක්ෂණ අභ්‍යාස කියන එක. page number 29. 29 වෙනි පිටුව. බලන්න. පහත දැක්වෙන එක් තල රූප වල වර්ගඵල සොයන්න. ඉස්සෙල්ලාම තියෙනවා සමචතුරස්‍රය. උදාහරණ පේනවද? ඒකේ සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන හැටි ඔයා දන්නවනේ. ඍජු කෝණාස්ත්‍ය දිග වැඩි කිරීම බලන්න. දැන් හදන්න එපා වැඩි. මාත් මේක කතා කරමු. මම බුදාට හදන්න වෙලාව දෙනවා. දැන් නෙමෙයි පාඩමෙන් පස්සේ. අපි මේ වෙලාව පැය දෙකක් වුණාට
පැය 4ක 5ක විතර වැඩ පන්ති කාමරයේ තුලදී කරන අපි මේ වෙබ් එකේ කරනවා. මොකද හේතුව පුතේ පුතාට ගණන් හදන්න දීලා බලන් ඉන්න තරම් අති සංකීර්ණ ගණනක් නෙවෙයි. එහෙම આવුතින් අපි එහෙම කරමු. දැන් කාම් ආගනස් කරන්න ඕනේ. එහෙම කරනවා නම් හොඳයි මට අදස් ටික තියෙන නිසා. පුතා බලන්නකෝ තුන්වෙනි එක. භාග්‍ය වැඩි කිරීම ආදානකේ 10 වැඩි කිරීම ලම්බකුස 5යි. ඒක හරිනේ. ඊළඟ තව ත්‍රිකෝණයක් තියෙනවා. බලන්න පුතේ. ඒකෙත් භාග්‍ය වැඩි කිරීම ආදානකය 8 වැඩි කිරීම ලම්බකුස 6යි. අවුලක් නෑ. අන්න පුතේ පස්වෙනි ගාන දීලා තියෙනවා ප්‍රතිශතයක් තමයි ඒක. ඒ වුණාට මගේ පුතාට ඒක හදන්න කියලා තියෙන්නේ තාම ප්‍රතිශතම කියලා දුන්නේ නෑනේ. හරිද පුතේ? තාම කියලා දෙල නැති නිසා මේ ත්‍රිපිටකයේ වර්ගඵලය නෙමෙයි අපි මේක හොයන්නේ පුතේ. කොහොමද මේක හොයන්නේ? අපි හොයන්නේ පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනම හොයලා ත්‍රිකෝණාංශක වර්ගඵලය වෙනම හොයලා දෙක එකට එකතු කරන එක තමයි මෙතනින් කරන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනම හොයනවා පුතේ. හරිද? ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනම හොයනවා. දෙන්න එකතු කරන එක තමයි කරන්නේ. මොකද දැනට තාම මේක උගන්වන්නේ නැති නිසා. ඊළඟට පුතාට මෙතන දෙලා තියෙනවා ත්‍රිකෝණාංශයක් එක ත්‍රිකෝණයක්. කොහොමද පුතේ ත්‍රිකෝණික වර්ගඵලය වන්නේ? අන්න එහෙම ත්‍රිකෝණේ භාගය වැඩි කිරීම, ආධාරක වැඩි කිරීම ලම්බකුසද ත්‍රිකෝණාංශක වර්ගඵලය වන දිග වැඩි කිරීම බලල එකතු කරලා මුළු වර්ගඵලය වෙන්නේ. දෙවෙනි එක රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ සෙන්ටිමීටර් 12ක් ආධාරකය අනුරූප උස 5යි. ආධාරකය අනුරූප උස අහනවා. රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ ආධාරකය 12යි. එයාට අනුරූපී උස 5යි. මම මේ ගාන හදන්න ඕනේ කියලා මට හිතුණා. අර කරන්න පුළුවන් පුතාට මම පුනරීක්ෂණ අභ්‍යාස කියන දෙවෙනි ගානට එනවා. රූප සටහන මම මෙහෙම බෝඩ් එකේ අඳිනවා. මම මේ පාදයේ සෙන්ටිමීටර් 12යි කියලා දෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට කඩේට ඔබ ලකුණු කරනවා. එතන සෙන්ටිමීටර් 5යි කියලා ලියනවා. මෙතන ඉඳලා මෙතෙන්ට කඩේට සටහන් කරනවා. ඒකේ ලම්බකෝස h කියලා දෙනවා. මේ පාදය සෙන්ටිමීටර් 10යි කියලා ලියනවා. අපේ අහන පළවෙනි ප්‍රශ්නේ. උදේ අහනවා ආධාරකය 12 වන විට ඊට සාපේක්ෂව උස සෙන්ටිමීටර් 5යිලු. ආධාරකය 10ක් වන විට ඊට සාපේක්ෂ උස දීලා නැතිලු. මට පුතා කියන්නේ අරගෙන මේ හැම පැත්තෙම නෙවෙයි අපිට මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න බැරි කමක් නෑ. අවශ්‍ය තොරතුරු තියෙනවා. මොකද්ද පුතේ තොරතුරු ටික කියන්න බලන්න. පුතේ අමිෂා කතා කරන්න පුතේ. ආධාරකය 12යි. ලම්බකුස 5යි. එහෙනම් අපි දන්නවා රෝම ඉලක්කම් එක වර්ගඵලය සමානයි භාග්‍ය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බකුස. එතකොට පුතේ අපි දන්නවානේ භාග්‍ය වැඩි කිරීම ආධාරකය 12 වැඩි කිරීම ලම්බකුස 5යි. 12ට දෙකේ 6යි. 6 වර 5 30යි. वर्ग सेंटीमीटर 30යි. वर्गඵලය वर्ग सेंटीमीटर 30යි. තේරෙනවද පුතේ? පැහැදිලිද? දෙනිදි තේරුණා? good. ඉතින් පුතේ वर्गඵලය දැන් අහලා උන්න දැන් वर्गඵලය අහලා අපි නගනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ එච්චරයි. ඔයා දන්නවද ආධාරකයේ මේක කරගෙන ලම්බකුස මේක කරාම එන वर्गඵලයම තමයි ආධාරකයේ මේක කරගෙන ලම්බකුස මේක කරගත්තාම එන්නේ. මේ මොහොතේ අපිට වර්ගඵලය තියෙන නිසා රෝගිලක්කම් දෙක යටතේ වර්ගඵලය සමානයි වාක්‍ය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බකුස කියන සූත්‍රය කියලා අනිත් පැත්තෙන් වර්ගඵලය දන්න. අපි වර්ගඵලය දන්න තියෙන්න ගන්න. ඇදලි එරුණා වාක්‍ය වැඩි කිරීම මේ මොහොතේ මම එක්ක පටලවා ගන්න ඕන නිසා මේ සමීකරණයට මම ආධාරකය ලෙස ගන්නේ 12 නෙමෙයි 10 ආධාරකයේ 10යි
එහෙනම් යාට සාපේක්ෂ ලම්බකුස අවුද h. භාගය වැඩි කිරීම ආධාරකයේ 10 වැඩි කිරීම ආන්‍යගේ ලම්බකුස h. දොර මෙතන 30 එනවනේ සමාන 10ට දෙකේව 5යි. 10ට දෙකේව 5යි. පස්වරක් h 5යි h දෙක. උන්ටි පැත්ත 5න් බෙදනවා. මේ පැත්ත 5න් බෙදනවා. පහළ භාග කැපෙනවා. h සමානයි සෙන්ටිමීටර් 6යි. දැක්කද පුතේ? කොයි පැත්තෙන් බැලුවත් වර්ගඵලය වෙනසක් නෑ. ආධාරකයේ 12යි කියලා අරගෙන ඊට සාපේක්ෂ ලම්බකුස 5 අරගෙන වර්ගඵලය වෙනවා. ඒ වර්ගඵලයම තමයි පුතේ ආධාරකයේ 10 වූ කලී ලම්බකුස වශයෙන් දෙන්නේ h. එතකොට අපි ගන්නවා භාග්‍ය ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බකුසෙන් තමයි වර්ගඵලය වෙන්නේ. අත උස්සන්න මේක තේරුනේ නැති දරුවෝ. හොඳයි. ඒක වැටහුණු ළමයි අත උස්සන්න පුතේ. good හොඳයි. එන්නානේ සරංගි තේරෙනවනේ පුතේ. උදාගේ මූණට එළිය වැටෙනවා. එතකොට මූණේ අර ඉරියව් වල තමයි අපේ පුතා ඒෂාන් අසිදු පුතාලගේ මූණ මට පේන්නේ නැහැ. තව චුට්ටක් මූණ පේන්න ගන්නවා. ඒකට තමයි පුතේ අර මූණේ ඉරියව් වලින් මට තේරෙන්නේ. ආයෙම තේරුණා කියලා. මූණ පේන්නන්නේ කොහොම හැංගිලා ගියා කියලා. හරි. චුට්ටක් අර උස මදිකම තමයි තියෙන්නේ. එතකොට තේරෙනවා කාටම තේරිලාද නැද්ද කියන එක මුණ බැලුවා. හරි. මේක පැහැදිලිවම තොස්සන් පුතේ. එතකොට මට චුට්ටක් කියන්නකෝ පළවෙනි එකකට තේ තියෙනවනේ ගණන් අයක්. එයාලගේ වර්ගඵල හොයන්න පුතාට පුළුවන් වේවි නේද? හා පුළුවන් වේවි. දැන් දැන් තිබුණොත් ඊළඟ දවසේ ආයෙ අහන්න පුතේ. හරි. දැන් යන්න අපි තුන්වෙනි ප්‍රශ්නෙට. අන්න ප්‍රධාන තුන්වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ඇත්තක දිග සෙන්ටිමීටර 12ක් වූ සමපාද ත්‍රිකෝණාකාර ආස්තරයක පරිමිතිය කොහොමද? අයියෝ හරිම ලේසියිනේ. ඇත්තක දිග සෙන්ටිමීටර 12ක් වූ ත්‍රිකෝණාකාර සමපාද ත්‍රිකෝණාකාර මොකද්ද පුතේ සමපාද කියන්නේ? පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයක පාදයක දිග 12ක් වූ සමපාද ත්‍රිකෝණ ආස්තරයේ පරිමිතිය කොහොමද? බලන්න ප්‍රධාන අංක 3 ඒ කොටස පරිමිතිය ඉංග්‍රීසි වලින් කියන්නේ පෙරිමීටර් කියන්නේ. ඒ නිසා p සංකේතය පැත්තක දිග සෙන්ටිමීටර 12යි සමපාද ත්‍රිකෝණයක් නිසා පාද තුනම සමානයි. ඒ නිසා එකක් තරම් තුනෙන් වැඩි කරනවා 36 සෙන්ටිමීටර පරිමිතිය. පරිමිතිය සෙන්ටිමීටර 36. ඊළඟට අහනවා පුතා එම පරිමිතියටම සමාන පරිමිතියක් ඇති සමචතුරස්‍රයක පැත්තක දිග. පුතා මේ පරිමිතියම නම් තියෙන්නේ මේ පරිමිතිය නම් පරිමිතිය 36. නම් B කොටසේ අගන්වැඩියෝ B කොටසේ රෝමි ලක්ෂණික පැත්තක දිග කාගේද? සමචතුරස්‍රයකනේ 36 cm බෙදනවා 4යි. ඒ 4ෙන් බෙදන්න. සමචතුරස්‍රයක පාද 4 දිගින් සමානයි. එක්කෙනෙක් අරගෙන 4ෙන් බෙදනවා ඒක 9 cm පුතේ. දැන් රෝමි ලක්ෂණ දෙක දෙවෙනි එක අපි දන්නවා. ඒකෙන් අහනවා පුතේ ඒ කාගේ වර්ගඵලය. වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. වර්ගඵලයේ දිග 9 cm පළල 9 cm 9 වර්ග සෙන්ටිමීටර. අතොස්සන්න ඒක වැටහුනේ නැති අපැහැදිලි වෙච්ච දරුවෙක් ඉන්නවනම් කවුද? good. මම හිතනවා පුනරීක්ෂණය කිරීමේ අවුගේ පාඩම් ටික නැවත මතක් කිරීම අපි දැන් යමු අද දවසේ නියමිත එක. පුතේ අර ඍජු කෝණාශ්‍රයයි සමචතුරස්‍රයයි පයින් ගවුවම හැදෙන රූප වලට අපි කිව්වේ රොම්බසය. සමචතුරස්‍රයට පයින් ගවුවම රොම්බසය, ඍජු කෝණාශ්‍රයට පයින් ගවුවම රොම්බාමය. ඔය හතර දෙනාටම කියන පොදුනාමයේ සමාන්තරාශ්‍රය නිසා චූටි පැටව තාම එච්චර මෝරලා නැති නිසා මේ අච්චු පොතේ සඳහන් කරලා තියෙන වචනේ තමයි සමාන්තරාශ්‍රය. ඒතර සමාන්තරාශ්‍රය කියන වචනේ පාවිච්චි කරලා පුතත් පුළුවන් මෙයාගේ වර්ගඵලෙස කාගේද? රොම්බසේ හෝ වේවා
රොම්බාවේ හෝ වේවා දෙකට කොටින්ම කිව්වොත් අර ඍජුව තිබිච්ච සමජත්වාස්පයයි ඍජුකෝණාස්පයයි දෙකම දැන් පොඩ්ඩක් ඇලවෙනවා. ඒක කොහොමද දැන් මෙයාගේ වර්ගඵලය හොයන්නේ? මෙන්න මේකයි මුදේ කතාව. වර්ගඵලය හොයන විදිය බලාගන්න. වර්ගඵලය හොයන්නේ ආධාරකය වැඩි කිරීම ලම්බකෝස. කවුද උදේ වර්ගඵලය හොයන්නේ? ආධාරකය වැඩි කිරීම ලම්බකෝස. දැන් ආධාරකය කියන එක පොළවට සමාන්තර වෙන්න ඕනම නේ. ආධාරකය කියන එක මෙහෙම හෝ මෙහෙම වෙන්නත් පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. තෝරා ගන්නා ලද පාදයේ ආධාරකයක් වෙන විට ඊට සම්මුඛ ඊට මුණලා සිටින සමාන්තර පාදයට ඇති කෙටිම දුරට අපි කියනවා පුතේ ලම්බකෝස කියලා. කෙටිම දුරට අපි කියනවා ලම්බකෝස කියලා. එන්න බලන්න. එන්න මම සමාන්තරාශ්‍රයක් මේ විදිහට අපිට. දැන් මේකට අපිට ලොම්බසය රොම්බාවේ කියලා වෙන් කරලා කතා කරන්න පුළුවන්. නමුත් පුතේ මේ මොහොතේ දින තියෙන මේකට සමාන්තරාශ්‍රය කියන්නේ. මොකද ඒක අවුලක් නෑ. මේ දෙකේම වර්ගඵලය හොයන විදිය එකයි. මේක ලක්ෂණය තමයි මෙන්න මෙයාට මෙන්න මෙයා සමාන්තරයි. මෙන්න මෙයාට මෙන්න මෙයාම සමාන්තරයි. අපි දැන් මෙයාගේ වර්ගඵලය හොයන්නේ. අහගින්. පුතේ සූත්‍රය තමයි වර්ගඵලය සමානයි ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. මම දෙනවා මේ පාදයේ සෙන්ටිමීටර් 12යි කියලා. මම දෙනවා මේ පාදයේ සෙන්ටිමීටර් 12යි. පුතේ මේ ලම්බක උස මම දෙනවා සෙන්ටිමීටර් 5යි කියලා. ඒ ලම්බක උස දෙනවා සෙන්ටිමීටර් 5යි කියලා. දැන් මට පුතා කියන්න තෝරා ගන්නා ලද පාදයේ ආධාරකයේ ලෙස මම 12 ගත්තොත් ආධාරකයේ ලෙස මම 12 ගත්තොත් ඊට සම්මුඛ ඊට මූලලා සිටින සමාන්තර පාදයේ සහ තෝරා ගන්නා පාදය අතර තුනටයි මේ ලම්බකෝස කියන්නේ. තෝරා ගන්නා ලද පාදය ආධාරකයේ වෙනකොට ඊට සම්මුඛ පාදයට ඇති කෙටිම දුර තමයි ලම්බකෝස. දැන් අපි දන්නවා ආධාරකයේ මේ මොහොතේදී සෙන්ටිමීටර් 12යි ලම්බකෝස මේ ගන්න 90 සෙන්ටිමීටර් 5යි. උදා ඒක 12 60ක් කියලා මේ මුදේ මේක විවර්ගඵලෙ ඉන්නේ. දැන් ඔයා දන්නවද? ඒ වර්ගඵලයම තමයි පුතේ. ඒ වර්ගඵලයම තමයි ආධාරකය මෙයා වෙනකොට ලම්බකෝස මෙයා උඩෝ. ආධාරකය මෙයා වන විට ලම්බකෝස මෙයා උඩෝ. දැන් මම මේ පාදයේ දිග h කියලා දෙනවා. මේ පාදය මම සෙන්ටිමීටර් 6යි කියලා දෙනවා. මම අහනවා h හොයන්න. කොහොමද? අර වර්ගඵලයම තමයි. මොකද්ද? මේ 60ම තමයි මේකේ වර්ගඵලය එක වෙනසක් නෑ. හැබැයි හොයන පැත්ත දැන් වෙනස් කරනවා. කොහොමද? ඇයි h කියන්නේ හොයන්න h පටලවා ගන්න බෑ. h පටලවා ගන්න නම් අපිට ඒ පැත්තෙන් යන්න වෙනවා. මේ මොකේ ආධාරකය 6යි ලම්බකෝස h. පිළිනවා. වර්ගඵලය සමානයි ආධාරකයේ ගුණ කිරීම ලම්බකෝස නිරූපණය. එතකොට අපි දන්නවා වර්ගඵලය දීලා තියෙනවා 60යි කියන්නේ. කලින් ගානේ අපිට වර්ගඵලය හොයාගත්ත කලින් කොටසේ කිව්වා 60යි. හරිද පුතේ? මාර දරුවා තුරු දහම් වෙනවා ආයිමක වෙනවා. බන් 60යි. ආධාරකයේ 6යි. ලම්බකෝස තමයි h. ආයි කියනවා නහගන්න ආධාරකයේ 12 වෙනකොට ලම්බකෝස 5යි. ආධාරකය 6 වුණොත් ලම්බකෝස තමයි h. කොහොම හෙව්වත් වර්ගඵලයේ සේම සමානයි. තේරුණාද පුතේ? ඔන්න මේ පැත්ත 6න් බෙදලා මේක 6න් බෙදුවම 6ට 6 කැපෙනවා. h ළඟේ සමානයි සෙන්ටිමීටර් 10යි. h ළඟේ සෙන්ටිමීටර් 10යි. තේරුණාද පැටියෝ? ඒ ශාරි තේරුණේ? good. කොනේ good තේරුණාද? හරි. එහෙනම් h ළඟේ සෙන්ටිමීටර් 10යි කියලා එනවා. අපහැදිලිවම නම් උත්සාහනකෝ කවුරු හරි දැනෙක් ඉන්නවනම් අපහැදිලි දරුවෙක් ඉන්නවනම් කියන්න. හොඳද? නුඹේ මම තව පොඩි කොටසකට යනවා මෙන්න මේ විදිහට. හොඳද? බලාගෙන ඉන්න. ටිකක් අපි විදසුන බලමු පුතේ. අපිට අච්චු පොතේ තියෙන ප්‍රොජෙක්ට් එකම. හරි. මේක ලියන්න යන්න ඕනේ කලබලේ පුතේ. අපි මේ જાතිය ගන්න. තව ඕනේ තරම් මතක. ඒක ඔළුවටයි තැම්පත් කරගන්න ඕනේ. නැවත කියනවා මේ ලියුවා කියලා පුතේ මහලු මතකේ තැම්පත් වීමක් කියන්නේ නැහැ. හොඳට අහන් ඉන්න. හොඳට ඇස් දෙක අරලා බලා ගන්න.
කන් දෙක දික් කරගෙන නම් ඉන්න. පස්සේ ධාරණය කරගෙන ඔළුවේ තැම්පත් කරගන්න. පුළුවන් තරමක් භාවිතා කරන්න තව තව අයට කියලා දෙන්න. මොනවද මතක තැම්පත්. තව කෙනෙකුට කියලා දෙන්න. ඔයාගේ වයස කෙනෙක් හොයාගන්න බැරි නම් අන්න තමයි මේ ටික ගෙදර ඉන්න ආච්චිට 100ට හරි කමන්නේ කියලා දෙන්න. ආච්චිට මහා වාතයක් ඒ පුතා. ඒ වුණාට පුතාට මේක මතක ඉන්නේ. දැන් බලන්න නිදසුන් අංක 1. පුතාට තේරෙනවද? පිටුවංක තියෙන්නේ 33. 33 වෙනි පිටුවේ තියෙන්නේ. උඩම තියෙන නිදසුන් අංක 1. සමාන්තර රාශියේ වර්ගඵලය. ආධාරකයේ 10 ලම්බකුස 5. 10 වල 5 50. හරියම දෙවෙනි නිදසුන්. සමාන්තර රාශියේ වර්ගඵලය 48 නම්. ඔය තියලා තියෙන්නේ. ආධාරකයේ 8ක් දීලා තියෙනවා. ලම්බකුස h කියලා දීලා තියෙනවා. මොකද 8 වැඩි කිරීම h සමානයි 48. අපේ පිළිතුර ඊට වඩා පැහැදිලි. මේ වර්ගඵලය සමානයි. ආධාරකයේ වැඩි කිරීම ලම්බකුස කියන සූත්‍රය ලියලා. පස්සේ වර්ගඵලයට වර්ගඵලයේ ආදේශක. ආධාරකයට ආධාරකයේ ආදේශක. ලම්බකුසට h කියන එක ආදේශක. ලස්සනට 6 නැති වෙන 9 බෙද. එහෙම කරාම පැහැදිලි මේකට. නැත්නම් පොතේ තියෙන උරුංගාර උත්තරේ නෝ කියලා. ඒ ක්‍රමේ හරි නෑ කැත. හරි විදියට හදන්න. හරිද? පැහැදිලිද? හොඳයි. තව ගානක් අපි ගත්ත විදිහට බලන්න පුතා. මම දෙනවා මේ විදියට අපි ගත්තොත් මම කියනවා පුතා මේක A B C D මෙතන 8යි cm කියලා දෙනවා. හරිද? මේ පාදයේ දිග දෙනවා ඔන්න 4යි cm කියලා. මම අහනවා පුතාගෙන් ඉස්සර වෙලාවම මෙන්න මෙහෙම A B C D E F කියලා මෙතනට දාන්න. ඔයාලට පේනවද මේ කළා තියෙන දේ ABCD කියන සමාන්තරාශ්‍රයට ජොයින් කරලා තිනවා CDEF CDEF මම EF මාරු කරේ හේතුව දන්නව නේද? සාමාන්‍යයෙන් රූපයක් නම් වෙන්න ඕන රවුමට නේ CDEF කියනතුව මාරු කරලා තිබුණොත් ඒ මාරු කරලා කියන්නේ දැන් මොකක්ද ඇත්තම කතාව ABCD සමාන්තරාශ්‍රයට පුතේ තව CD EF සමාන්තරාශ්‍රයක් බද්ධ කරනවා. බද්ධ කරපුවකින් අදහස් කරන්නේ මේකගේ ආධාරකයේ B වෙනකොට එවනම් මේකගේ ආධාරකයේ CD වෙනකොට අනිත් චතුරස්‍රයේ කියන අනිත් සමාන්තරාශ්‍රයේ ආධාරකයේ CD ම තමයි. පළමු ප්‍රශ්නේ මම අහනවා පුතාගෙන්. එයාගේ වර්ගඵලය දෙනවා. ABCD වර්ගඵලය දෙනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 80ක් කියන. वर्ग सेंटीमीटर 80ක් කියලා දෙනවා. හරිද? वर्ग सेंटीमीटर 80ක් කියලා දෙනවා. මම අහනවා ඉස්සර වෙලාව CD පාදයේ දිග සොයන්න. කොහොමද CD පාදයේ දිග සොයන්නේ? මෙන්න කරන විදිහ. පුතා දන්නවා ABCD ගේ වර්ගඵලය සමානයි ආධාරකයේ වෘද කිරීම ලම්බක උස. වර්ගයේ වර්ගඵලයේ සූත්‍රයේ ආධාරකයේ වෘද කිරීම ලම්බක උස. වර්ගඵලය 80යි කියලා දෙනවා. ආධාරකයේ වශයෙන් දීලා තියෙන අගය තමයි දීලා නැත්තේ ඒකට දෙන්න තියෙන අගය CD. ආධාරකයේ සමම CD ගන්න නෙමෙයි ඕනනම් AB ගන්න පුළුවන්. ඒත් AB ද CD අගයෙන් සමානයි. ගුණ කිරීම ලම්බක 60යි. ලම්බක 60යි. මෙන්න මේ පැත්තේ අපෙන් බෙදනවා. මෙන්න මේ පැත්ත අපෙන් බෙදනවා. 8ට කැපෙනවා. CD තනි වෙනවා. 10යි cm කියලා උත්තරේ. ඔය එකම මම පුතාගෙන් අහනවා. ඔය එකම මම ගාගෙන් අහනවා. CDEF සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කොහොමද පුතේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ? ඔව්. ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. අන්න හරි. වර්ගඵලය රෝගලක්ෂණ දෙක මේක. දෙක කවුද මේක CEF සමාන්තරාශ්‍රයක් 2 කියන දල A කියන දැන් මම මේකෙන් අදහස් කරන්නේ සමාන්තරාශ්‍රය
3DEF සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි පුතේ. යාගේ වර්ගඵලය සමානයි ආධාරකය වැඩි කිරීම ලම්බක උස. ආධාරකය වැඩි කිරීම ලම්බක උස. ඒක අපි දන්නවා පුතා. මේ ගානට අනුව එයාගේ ආධාරකය තමයි කවුද එයාගේ ආධාරකය? මේ තියෙන්නේ CD තමයි ආධාරකය. ආධාරකය 10යි. ලම්බක උස වෙන්නේ දීලා තියෙන 4යි. 10 වරක් 40යි වර්ග සෙන්ටිමීටර. සමහර විට පුතාට එක ෂොට් එකකට කියන්න පුළුවන් මේ කතාව මුකුත් නැතුව කෙලින්ම මෙයාගේ වර්ගඵලය 80ක් නම් මෙයාගේ වර්ගඵලය 80ක් කියලා. ඒක පුතාට සිද්ධ වෙනවා මේ සම්පූර්ණ රවුමම යන්න. තේරුනේ නැති අත උස්සන්න පුතේ. හැබැයි ඉතින් තර්කානුකූලව මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේකගේ වර්ගඵලය 80 නම් මෙයාගේ වර්ගඵලය කීයද කියලා පුතා එක සැරේට කියනවා. මේකාගේ ආධාරක දෙක සමාන වල බැරි වර්ගඵල වෙනස් වෙන්නේ ලම්බක උසට සාපේක්ෂවයි. ඒ නිසා මේකගේ ලම්බක උස 8ක්ද මෙයාගේ ලම්බක උස 4ක්ද වල බැරි අනුපාතය 8ට 4යි. උදා කරාම 2ට 1යි. මෙයා 2 නම් උඩ එක්කෙනා 1යි. මෙයා 80 නම් හරි අයගෙන් වාගේ ඉහද 40. එච්චර පඬිතකම් ඕනේ. මෙයාගේ වර්ගඵලය ඇතුලේ මම මේ කිව්වේ පුතේ වෙන පාඩමක් හොඳේ. වෙන පාඩමක් මම කියලා දුන්නා. මෙයාගේ වර්ගඵලය හොයනවා. ඒ ඇසුරින් පුතා භාගයේ හොයලා වර්ගඵලය ආධාරකය හොයනවා. ඒ ආශ්‍ර කරගෙන මෙයාගේ වර්ගඵලය හොයනවා. අපිට බලන්න පුතේ. පාඩ දෙකවින එක් සමාන්තරාශ්‍රවල වර්ගඵල සෑ. ආධාරකයේ 12යි ලම්බක උස 7යි පුළුවන්. ආධාරකයේ 10යි ලම්බක උස 3යි පුළුවන්. තුන්වෙනි එක ආධාරකයේ 20යි ලම්බක උස. ඒක තමයි පුතේ ඔය එළියෙන් පෙන්නලා තියෙන්නේ අටයි. එළියෙන් පෙන්නුවත් ඒ සමාන්තර පාත් දෙක අතර කෙටිම දුරනේ. සමාන්තර පාත් දෙක අතර කෙටිම දුර කීයද? 8යි. ඔන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රධාන දෙවෙනි එක. ABCD සමාන්තරාශ්‍රයේ පරිමිතිය 52යි. පරිමිතිය කියන්නේ මොකද්ද පුතේ? වටේ දිග. පරිමිතිය 52යි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සොයන්න. මේක මට චුට්ටක් කියලා දෙන්න ඕනේ කියලා හිතෙනවා. කියන්න බෑනේ අපේ පුතාට මේක හදන්න කියලා ලැබුණා. පරිමිතිය කියන්නේ පුතා වටේ දිගනේ. පරිමිතිය කියන්නේ වටේ දිග. ඔන්න බලන්න මෙන්න සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේක A, මේක B, මේක C, මේක D. මේ පාදයේ සෙන්ටිමීටර් 15යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන ඉඳලා මෙතනට ලම්බක උස සඳහන් කරලා තියෙනවා උනේ. අපි ගහන පළවෙනි ප්‍රශ්නේ පරිමිතිය 52යි නම් වර්ගඵලය සොයමු. අන්න මම කිව්වේ අපිට එන රවුමක් ගිහලා එන්න තියෙන පාඩම. එයා අන්තිම උත්තරේ විතරක් අපෙන් අහන්න. මේක කල්පනා කරනවා අයියෝ මේ කොහොමද මෙයාගේ වර්ගඵලය හොයන්නේ? ලම්බක උස දීලා තියෙනවා මේ ලම්බක උස. ඒ ලම්බක උස 6යි කියලා දුන්නට එයාගේ ආධාරකේ නෑ. මෙයාගේ ආධාරකයේ තිබුණට එයාගේ ලම්බක උස නෑ. මොකක්ද අපි කරන්නේ? අපිට පරිමිතිය දීලා තියෙනවා. දැන් අපි කියමු බලන්න. මේ වගේ ගානකදී පරිමිතිය සොයන සූත්‍රය පරිමිතිය සමානයි පුතේ. දෙවාරයක් දිගදන පළලනේ මේ ත්‍රිකෝණාශ්‍රයේ පරිමිතියමනේ හොයන්නේ. පයින් ගියම කියලා පරිමිතිය වෙනස් වෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයටම තමයි මේ පයින් ගාලා තියෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයේ පරිමිතිය තමයි දෙවාරයක් දිගදන පළල. එහෙනම් මේ සමාන්තරාශ්‍රයේ පරිමිතිය දෙවාරයක් දිගදන පළල. මම දන්නවා මේ මාත් එක්ක සම්බන්ධ වෙන අති දක්ෂ දරුවෙක්. ඒක මොකේ අයියෝ නෑ ඔච්චර නම දෙයක් කියෝක 52 සර් මේ 15ේම දෙකක් තියා අඩු කරන්න. ඒතකොට 22ක් කියනවා දෙකට බෙදුවම 11යි සර්. ඉතින් ගණන් හදන එක බොහොම උසස් තත්ත්වයක්. ඒක O level වලට වළංගුනේ. ඉතින් ගණන් හදන එක උසස් පෙළට වළංගුයි සාමාන්‍ය පෙළට අවලංගුයි. ඒකට හේතුව හදන ක්‍රමයේ පෙන්නුවේ නැත්නම් ඒකා අඩි හොරෙක් අක්කඩියේ කොපිකාරයෙක් කියලා තමයි. ඒ නිසා එක ඉල්ලක් ගන්න ඕනේ දක්ෂම දරුවෙකුට ක්‍රමයේ පෙන්නුවේ නැහැ කියලා ලකුණු වල වෙන ඕන තරම් අවස්ථා පුතාලා හරයි. එහෙනම් ක්‍රමයේ පෙන්න. පරිමිතිය 52යි. දෙවාරයක් දිග 15යි. පළලට අපි දාමු BC කියලා. හරිනේ? දිග 15යි.
පළල BC. දිග 15යි. පළල BC. දෙවාරයක් දිග දන පළල. පළමු කොට දෙකෙන් බෙදෙනවා. මේ පැත්තත් දෙකෙන් බෙදෙනවා. දෙකට දෙක කැපෙනවා. 15 දන BC ලැබෙනවා. දෙවරක් දෙක 4යි. දෙවරක් 6 12. එතකොට මෙතන BC කියන එක තියෙනවා. මෙතන 26යි. ධන 15 ඍණ 15න් අඩු වෙනකොට මෙතන BC යගේ ලැබෙනවා 6 5 1යි 2න් එකක් 1යි. උදේ සෙන්ටිමීටර් 11යි කියලා BC එනවා. නමුත් මේක අහලා තියෙනවද කොහෙවත්? මොන පිස්සුද මේ අහලා නැහැ. අපි මොකටද එනං කියුවේ? උදේ මේක නැත්නම් අපි කොහොමද වර්ගඵලය හොයන්නේ? වර්ගඵලය හොයන්න නම් ආධාරකෙත් ඕන ලම්බකුසත් ඕන. මේ මොකේ ආධාරකය අපිට නැති නිසා තමයි මේ කියුවේ. ඔන්න ලියනවා එම නිසා වර්ගඵලයේ සමානයි ආදා වැඩි කිරි ලම්ස ආධාරකයේ වැඩි කිරීම ලම්බකුස. ආධාරකයේ ලෙස අපි ගන්නවා මගේ පුතේ හොයාගත්තු 1100 ලම්බකුස ලෙස දැන් බලනකොට දානවා 60 නෙමෙයි 600 11 66යි වර්ග සෙන්ටිමීටර කියලා. අත උස්සන්න ඒ වැටුනේ නැතිද? ඔන්න ඔය වගේ පුංචි පුංචි මම මේ ගාන ඇත්තටම උඩට දාන්න නැති නිසා නෙවෙයි මම මේ හැදුවේ. මේක මම හැදුවේ පුතේ ගාන හදන විදිය මෙන්න මෙහෙමයි කියලා කියන්න ඕන නිසා. තේරුණානේ? පැන්සලක් කරාම අච්චු පොතේ මීතලේ දාලා ඔය ඉඳ තියෙන තැනක මේ උස්සන ඒක ගැලපෙන්න ගාන හදාගත්තට කමක් නැහැ. ඔන්න දියන්නේ සමාන්තරාෂ්ට්‍රීය වර්ගඵලය දීලා තියෙනවා. h against කියන්නේ මෙතන වර්ගඵලය සල්ලි කොහමද? ආධාරකයේ වැඩි කිරීම ලම්බකුස ආධාරකයේ පහිනම් ලම්බකුස h නම් පහ ගුණ කිරීම h සමානයි 35යි. එතන මේ පැත්ත පහෙන් බෙදලා අර පැත්ත පහෙන් බෙදුවා h ලාගේ ලැබෙනවා. ඊළඟට හතරවෙනි ගාන සමාන්තරාෂ්ට්‍රීය වර්ගඵලය. ඉතින් අපි පාඩේ දිග right මේ වර්ගඵලය ගන්නේ ඉතින් ගන්න एक बार क्लास में बहुत बड़े कैसे निकाल दोगे आप तो मैं हुआ हाईवे निकाल हुआ अब एक अपने दिन तक जोड़ना කරගන්න බැරි වෙයි කියලා හිතන කවුරු හරි ඉන්නවනේ. පුළුවන් නේද පුතේ? try එකක් දෙන්න. බැරි වුණොත් නැවත අපි හමු වෙනෝනේ. ඊළඟ දවසේ දාන්න ගන්න. ඔන්න මම යනවා පුතා 23 එක අභ්‍යාසය. ඒ ට්‍රපීසියම්. ට්‍රපීසියම කියන එක ලක්ෂණය තමයි පුතා මේ අහන පුතේ සමාන්තර පාද ජෝඩුවක් තියෙනවා. එක පාද ජෝඩුවක් තියෙනවා පාද දෙක සමාන්තරයි. තව ජෝඩුවක් තියෙනවා සමාන්තර නැහැ. විෂමාන්තරයි. සමාන්තර පාද ජෝඩුවකුයි සමාන්තර නොවන පාද ජෝඩුවකුයි. විෂමාන්තර පාද ජෝඩුව. හැකිලා යොදාගෙන හදන රූපයට අපි කියනවා පුතේ ට්‍රපීසියම කියලා. ඔයා දන්නවද ට්‍රපීසියමක වර්ගඵලය ගණනය කරන සූත්‍රය? හරිද චෝක් පුතේ? අහගන්න හොඳට. අරක ආධාරකයේ වැඩි කිරීම ලම්බක උසනේ සමාන්තරාෂ්ට්‍රය. ට්‍රපීසියමේ තියෙන්නේ භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද එකතුව. මොකද පුතේ? භාග්‍ය ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව. ගුණ කිරීම ලම්බක උස. භාග්‍ය ගුණ කිරීම සමාන්තර පාද දෙක එකතු කරනවා. ගුණ කරනවා. ඒ දෙන්නාගේ අතරතුර ලම්බක උසේ. වෙන පුතේ කරන විදිහ නාග ඔන්න සමාන්තර පාද දෙක ඕනෝම දෙනවා. වෙන සමාන්තර නොවන පාද දෙක තියෙනවා. ඒකෙදී වර්ගඵලයට වැඩක් නැහැ. ඉතින් මේ පාදයේ A කියලා මේ පාදයේ B කියලා මේ දෙන්න අතර ලම්බක උස අපි උසට උතේ ඉංග්‍රීසි වලින් කියන්නේ height. මේ නිසා h අකුර දාන්න. මෙන්න වර්ගඵලයේ සූත්‍රය. වර්ගඵලයේ සමානයි භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව කියන එක එදම වේ. එක ගුණ කිරීම ලම්බක උස h. ලම්බක උස එක h. භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස h. ඉතින් පුතේ මම මේ පාදයේ දෙනවා සෙන්ටිමීටර් 8යි කියන. මම මේ පාදයේ දෙනවා සෙන්ටිමීටර් 12යි කියන. ලම්බක උස දෙනවා සෙන්ටිමීටර් 10යි කියන.
මේ දෙන්නා සමාන්තර නිසා තමයි අපි ඒක ගන්න. උන්න ගාන හදන හැටි බලන් ඉන්න. හරි පරිස්සමෙන් බලන්න. භාග්‍ය කිරීම එක සමාන්තර පාදයක් 12ක් වෙනකොට අනෙක් සමාන්තර පාදයක් 8ක් වෙනකොට ඒ දෙන්නා අතර ලම්බක උස 10ක් වෙනවා. පුතා දන්නෝ මේ වගේ ගණන් සුළු කරනකොට වන් දෙකුතරේ වරන අල්නයන එදීම ගුණ කිරීම ධන වේ. ඒකට අපි දන්නවා මේ මොහොතේදී වරහන ඇතුළ සුළු වෙනවා 20ක් වෙනවා 12ක් එකතු දාම 20යි. ඒ ගුණ කිරීම 10 ඔබේ අයට දෙකේ 12 20 දෙකේම 10යි. දහවර 10 100යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ. උදේ ඔන්න ඔහොම තමයි වර්ගඵලය වය. ඔන්න බලන්න මම චුට්ටි ගානකට බලාගන්න පුතේ. ඔන්න මෙන්න මේව දෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සර් මේකේ මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. හරි. මේ පාදයේ සෙන්ටිමීටර් 5යි. හරි. මේක 15යි සෙන්ටිමීටර්. හරි. මේක දෙනවා සෙන්ටිමීටර් 8යි කියලා. සර් අපිට දුවිලා නෑනේ සර්. මෙයාගේ ලම්බක උස. මට කියන්න පුතේ මේකේ ලම්බක උස තියෙනවද නැද්ද? කතා කරන්න පුතේ. තියෙනවා. ලම්බක උස තියෙනවා. මේ පාදයේ 5යි. අර පාදයේ 15යි. එතන මේ දෙන්න අතර තියෙන ලම්බක උස තියෙනවා. ඔව් ලම්බක උස 8යි. ඒතර වර්ගඵලය සමානයි භාගයේ ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බක උස h. ඔන්න සූත්‍රය ලියමු. භාගය වැඩි කිරීම එක සමාන්තර පාදයක් 5යි අනෙක් සමාන්තර පාදය 15යි ලම්බක උස වශයෙන් 8යි. භාගය ගුණ කිරීම 5යි 15යි එකතු වුණාම 20යි. ඒක ගුණ කිරීම 8. හරිද පුතේ? ඔන්න බලන්න 20ට දෙකේම 10යි. 10 වරක් 8 80යි වර්ග සෙන්ටිමීටර්. තේරුණේ නැති අතුස්සන් පුතේ? හරි. ඔන්න දැන් අපි ඊළඟට දැන් පුතාට ලියන්න දෙන්න හදන්නේ. ඔබට අවධානයෙන් අහගෙන ඉන්න පුතේ. ඔන්න බලන් ඉන්න. මම ඔන්න චුට්ටක් දැන් නැවතත් කියනවා ලියන්න දෙන්නේ නෑ නෙමෙයි ලියන්න දෙනවා. ලේසි ගණන් ලියන්න කාලේ නාස්ති කරන්න බෑ. ඒ ටික පුතා තනියෙන් කරන්න පුළුවන් නිසා මම මේ මොහොතේදී සංකීර්ණ ගණනකට අවස්ථාව දෙනවා. ඉන්න බලන්න මේ වගේ අවස්ථාවක්. මම මේ පාදය 8යි කියලා දෙනවා. මේක 12යි කියලා දෙනවා. ඉතින් මෙයාගේ වර්ගඵලය දෙනවා වර්ග සෙන්ටිමීටර් 100ක් කියලා. වර්ගඵලය දෙනවා වර්ග සෙන්ටිමීටර් 100ක් කියලා. මම අහනවා මගේ පුතාගෙන් එච්චරක් එස්සා. ඔන්න දැන් මට කියන්නකෝ කොහොමද වැඩේ පටන් ගන්න කියලා මම මේක දැන් හදන්න දෙනවා පුතා. කොහොමද බලන්න කරන්නේ? ඔව් සූත්‍රය ලියන්න. දැන් බලන්න සූත්‍රය. වර්ගඵලය සමානයි භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස. භාග්‍ය වැඩි කිරීම භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස. බලන්න පුතේ වර්ගඵලයේ මේ මොහොතේ දීලා තියෙන 100යි කියන. ඊළඟාන හදන්න පුළුවන්. මේකත් හදන්න පුළුවන් අය හදාගෙන යන්න කමන්නේ. භාග්‍ය වැඩි කිරීම ආන්න සමාන්තර පාද දෙකක් 8යි අනික 12යි. ලම්බක උස තමයි අපෙන් අහන්නේ. දැක්කද පුතේ? භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස h. මෙතෙන්ට 100ක් එනවනේ. භාග්‍ය වැඩි කිරීම 8යි 12යි එකතු කරාම 20යි. ගුණ කිරීම h. පුතේ 20ට දෙකේව 10යි. 10යි h සමානයි 100යි. මේ පැත්ත 10ෙන් බෙදනවා. මේ පැත්තත් 10ෙන් බෙදනවා. 10ට 10 කැපෙනවා. මේ පැත්තේ h එක කණි වෙනවා. බිඳුවට බිඳුව කැපිලා එතනත් සෙන්ටිමීටර් 10යි කියලා උත්තරේ. අන්න බලන්න h ළඟේ සෙන්ටිමීටර් 10 කියලා. ඉතින් ලියන්නකො පුතේ මාතෘකාව වර්ගඵලය කියලා. වර්ගඵලය. හරිද? මම මේ කරපු දේ පස්සේ ඔයා මුළු අච්චුපොතේ තියෙන ඔක්කොම ගණන් ටික හදන්න ඕනේ නේද? අනුමාත්‍රිකාවක් ලියන්නකෝ සමාන්තර අස්පේ කියන.
දැන් අපි දන්නවා මේකේ ත්‍රාපීසියමට කලින් මම පුතාට දැන් සමාන්තර රාශි කියලා දුන්නා. දැන් ඔය කලබලේ ලියාගත්ත නම් දරුවන්ට ඕවා මතකයි. දැන් ඔන්න දැන් ටික වෙලාවක් කියලා ලියනකොට පුතේ මතකේ තැම්පත් වෙලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. දවනම සමාන්තර රාශියක් දෙක ගන්නත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දැන් මකන ත්‍රාපීසියමත් ඊට පස්සේ අය තාමත් හරි. ගොඩාක් ගණන් හදන්න ගියොත් එන්නේ පුතාට දවස කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. මොකද මම මෙතනදී ගණන් ගොඩක් දෙන්න නිසා. අන්න බලන්න පුතේ. රූප සටහනක් එඳ ගන්න මෙහෙම පෑනින් උනාට කමක් නෑ. අඩි රෝල බාල්තා නොකරත් කමක් නෑ. මට ඉක්මනටයි වැඩේ කෙරෙන්න ඕන. කාලය ගොඩාක් වටිනවා. 30 cm කියලා මේක දෙනවා. මේ දෙන්න අතර තියෙන කෙටිම දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම ඍජුසක් දීලා තියෙනවා h කියලා. එතන දෙනවා 26 සෙන්ටිමීටර. එක වර්ගඵලය ස්වයන්. දෙක h ස්ක්වයර්. ටක්කාල කරලා පෙන්නන්නකො. වර්ගඵලයත් හොයන්න ඕනි h ස්ක්වයර්ත් ඕනි. උතේ පෑනීම රූප සටහන ටක්කාලා අඳින සර් බෝඩ් එකේ අඳිනවා. තේරුම් ගන්න. මේකගේ මේ පාදේ 30යි. එතන තියෙන මේව රේඛාවක් තියෙන 10යි. මේන්න මේ රේඛාව තියෙනවා මේක ලම්බකයද මේව ලම්බකයි. ඒ ලම්බක රේඛාව h. මේ රේඛාව 30යි. සමාන්තර පාද සම්මුඛ පාද. කල්පනා කරලා බලන්න. අන්න හරිද පුතේ? හරි. වැඩි වෙලා ගන්න එපා ඉතින්. වර්ගඵලයේ සමානයි ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස්සනේ. ද්‍රව්‍යලක්ෂණ දෙක තමයි පුතේ h. වර්ගඵලයේ ස්වර සූත්‍රය තමයි ආධාරකයේ 30යි. ලම්බක උස 10යි. 30 වලත් 10 300යි. වර්ග සෙන්ටිමීටර්. ඉතින් පුතේ මේකේ වර්ගඵලය සමාන වෙනවා ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. ඒ සූත්‍රයම තමයි. පුතේ ඒ වර්ගඵලයම තමයි. හද ඒ වර්ගඵලයම තමයි. කොහොමද වර්ගඵලය හොයන්නේ? වර්ගඵලය හොයන්න දෙන්නේ වර්ගඵලය දීලා තිබුණා. ඉතින් මගේ පුතේ ආධාරකයේ කවුද? ආධාරකයේ තියෙනවා මේ තියෙන ආධාරක 20යි. ලම්බක උස තමයි කවුද? h. මේ පැත්ත 20ෙන් බෙදනවා. මෙන්න මේ පැත්තත් ඒ වෙනස නැති 20ෙන් බෙදනවා. පුතා 20ට 20 කැපෙනවා. h වලගේ සමානයි බිඳුවට බිඳුව කැපුණා. 30ට දෙකේව 15යි 100 කියලා. ඇදලිද පුතේ? තේරුණා? තව එක ගානකට අපි යම් සමාන්තර රාශියකට මෙන්න මේ විදිහේ සමාන්තර රාශියක් හදන්න. එඳ ගන්න පුතේ. මේ පාදෙට මේ පාද සමාන්තර බව දීලා තියෙනවා. මෙයාට මෙයාට සමාන්තර බව දීලා තියෙනවා. මම කියන්නේ මෙච්චරයි. මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර් 60ක් නම් වර්ගඵලය ස්වයන් ඒරියා එක ස්වයන්. හදන්න බලන්න පුතේ. පරිමිතිය සෙන්ටිමීටර් කීයද? 60යි. පරිමිතිය සෙන්ටිමීටර් 60යි. වර්ගඵලය ස්වයන්. අක්කා හදන්න බලන්න චුටි පුතේ. ඔන්න පුතේ පරිමිතිය ස්වයන් සූත්‍රය. ඔයා දන්නවා පරිමිතිය ස්වයන් සූත්‍රය. දෙවාරයක් දිග ධන පළල පුතේ පරිමිතිය 60යි කියලා දෙනවා. මොකටද මේ පරිමිතිය ස්වයන් සූත්‍රය අපි කරන්නේ? පරිමිතිය ස්වයන් සූත්‍රයෙන් තමයි පුතේ අපිට මේ ආධාරකය හොයා ගන්න වෙන්නේ. මේ ආධාරකයට අපි අකුරුකුත් දාගමු පුතේ. A B C D නම් ආධාරකයේ AB. AB හොයාගන්නේ නැතුව අපිට මෙයාගේ වර්ගඵලය හොයන්න බෑනේ. එහෙනම්
පරිමිතිය සමානයි දෙවාරයක් දිග ආධාරක AB. අනිත් පාදයේ දිග 20යි. එනවා නේද පුතේ? මේ පාදයේ AB, මේ පාදයේ 20යි. දිග වැඩි කිරීම දිග ධන පළල. ධන දිග ධන පළල. එහෙම නැත්නම් දිග පළල එකතු කරා ඒක දෙකෙන් වැඩි කරා. දිග සඳහා AB. මට ඕනේ AB දිග හොයන්න. ඒකයි මේ පරිමිතිය ඇතුලේ AB දිග හොයන්නේ. මේ පැත්ත දෙක නැති වෙන දෙකෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් බෙදෙනවා. දෙකට දෙක කැපෙනවා. එතකොට මෙතෙන් එනවා AB ධන 20. හැඩන දෙකේම 30යි. අර පැත්තේ AB තනි වෙනවා. මේ 30න් ධන 20 මෙහෙට ගෙනල්ලා ඍණ 20ක් කරනවා. AB තනි වෙනවා. 10යි cm කියලා උත්තරේ එනවා. නෝක තමයි පුතේ පරිමිතිය වෙන්නේ. පරිමිතිය කියන්නේ එම රූපේ වටේ දිග. පරිමිතිය ඇතුලේ අපි දැන් පාද දිගේ. නමුත් ඒකට උත්තරේ දිග ගන්න එපා එතන ඉවරයි කියලා හිතනවනේ ඒක. ඔන්නට යනවා වර්ගඵලයේ සමානයි ආධාරකය වැඩි කිරීම ලම්බක උස. මේ මොහොතේ ආධාරකය තමයි AB. AB කියන්නේ අපි හෙව්වා. එතනට දැම්ම සෙන්ටිමීටර් 10යි. ලම්බක උස වශයෙන් තියෙනවා 17ක්. 10 වරක් 17 140ක් වර්ග සෙන්ටිමීටර්. ඔන්න දැන් අපි යනවා ඊළඟට ත්‍රිපිසියම යටතේ පොඩි ගන්න. ඔන්න බලන්න පුතේ. ත්‍රිපිසියම යටතේ ගන්නක් දෙනවා මම මේකට දෙනවා 3x කියලා. මේකට දෙනවා මම 5x කියලා. පුතේ මේ දෙන්න අතර තියෙන ලම්බක උසම දෙනවා පුතේ සෙන්ටිමීටර් 10යි කියලා. මම අහනවා පුතාගේ වර්ගඵලය x ඇසුරෙන් දෙන්න. අනුමුතිය අලුත් ගන්න. වර්ගඵලය x ඇසුරෙන් දෙන්න. චුට්ටක් අහුම්කම් දෙන්න මේක. වර්ගඵලය x ඇසුරෙන් දෙන්න. පුතා කලබල වෙන්න එපා. ඔයා සූත්‍රය ලියන්න. මොකක්ද? භාග වැඩි කිරීම, සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම, ලම්බක උස h. ඒක ඇසුරු කරගෙන මේ දන්න දේවල් දන්න තැන් වලට ආදේශ කරා. එතකොට පුළුවන් තරමක් සුරු කරා. වර්ගඵලය x ඇතුලෙන් එයි. වර්ගඵලය ඇතුලෙන් එයි. ඊළඟට මම දෙනවා ඒකේ රෝමිලක්කම් දෙක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 200ක් නම් x1 වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 200ක් නම් x1 හදන්න බලන්න මුදේ තංගාල වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා කොහොමද භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කුස කමන්නේ සමාන්තර පාද දෙකේ එහා p කියලා දාලා යන්න ඒ දෙක දාගෙන යන්න අරන් දන්නවනේ එන්න බලන්න ප්‍රෝබිලක්කම් එක දන්නෝ වර්ගඵලය සමානයි භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කුස භාග්‍ය වැඩි කිරීම එක සමාන්තර පාදයක් 5x අනෙක් සමාන්තර පාදයේ 3x එක වැඩි කිරීම ලම්බ කුස කීයද? කියන්න පුතේ. ඔව් ලම්බ කුස ඔය කියන විදිහට 10යි. භාග්‍ය වැඩි කිරීම 5 3 එකතු කළාම x ගොඩ කිරීම 10යි. එවනේ හැමෝම වාගේ කැම් එක ඔප් කරගෙන ඉපා. අඩමට අවධානය දෙන්න පුතේ ගානක් දුන්නම ගාන හදන්න කම්මැලි වෙන්නේ නැතුව. 8ට 2 4x වගේ 10ක් 40යි x කියලා දෙලා තියෙනවා. බලන්න පුතේ කරපු දේ 40යි x. ඊට පස්සේ අපි ගන්නවා ඒක නම් සිම්පල් හරිද සරලයි. ප්‍රෝබිලක්කම් දෙක වර්ගඵලය අපි x ඇසුරෙන් ගෙවුවා ඒක 40යි x ආන්න වර්ගඵලය අගේ දිලා දින 200යි කියලා. එහෙනම් 40යි x මාන කරනවා 200ට මේ පස්ස 40ෙන් බෙදලා මේ පැත්තත් එහෙම බෙදුවම 40ට 40 කැපෙනවා x සමානයි 0.0 කැපුණා 20ට 4 ඒවා 5යි cm කියලා එනවා 5යි කියලා ලිව්වත් ඇති අතවසන් එක තේරුනේ නැති ඇයි පුතේ වර්ගඵලය x ඇසුරෙන් 40x නේ 40x තමයි මේ වර්ගඵලයට සමාන
ඒ වර්ගඵලයට සමාන වුණාගේ තමයි 40. හරි නේද? මේකට අපි යමු. බලන්න පුතා. මේක 8යි cm, මේක 12යි cm, මේක ඍජු කෝණිකයි, එතන h. මෙයාගේ වර්ගඵලය දෙනවා පුතේ 50 වර්ග සෙන්ටිමීටර කියලා. නම් අපෙන් අහනවා h සොයන්න. වැඩි වෙලා ගන්න එපා. මිනිට ගන්න. h හොයන්න. මිනිට හදන්න බලන්න පුතේ. මේ රේඛාව දෙක සමාන්තර බවක් දීලා තියෙනවා. ඒ දෙන්න අතර තියෙන කෙටි මුදුර ලම්බ දුස්නාය මේ දීලා තියෙනවා. ඈනින් රූප සටහන දෙන්නේ. කමක් නැහැ. වෙලාව නාස්ති කරන්න එපා. වෙන්න බලමු. වර්ගඵලය දීලා තියෙනවා. වර්ග සෙන්ටිමීටර් 50ක් කියලා. භාග්‍ය වැඩි කිරීම එක සමාන්තර පාදයක් 8යි අනෙක් සමාන්තර පාදය 12යි. ලම්බක උස තමයි h. දැකද පුතේ? භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බක උස. සමාන්තර වන්න හරි උත්තරේ වැරදිව තියෙනවා. අර පැත්තේ තියෙන 50 භාග්‍ය වැඩි කිරීම 8යි 12 එකතු කරාම 20යි. ඒක ගුණ කිරීම h. පුතේ 20ට දෙකේ 10යි. 10 ගුණ කිරීම h සමානයි 50යි. අර පැත්ත 10ෙන් බෙදනවා. මේ පැත්තත් 10ෙන් බෙදනවා. 10ට 10 බෙදනවා. h වලගේ සමානයි සෙන්ටිමීටර් 5යි කියලා උත්තරේ. පුතේ මම තව ප්‍රශ්නයක් දෙනවා උදාට ටක් ගාලා හදලා ඉවර කරන්න ඕනි. මම මේව කරන්නේ අච්චු පොතේ ගණන් ටික උදාලව තනියෙන් හිතවන්න ඕන නිසා. මොකද දෙරුණාද? මේ පාදයේ සෙන්ටිමීටර් x කියලා දෙනවා පුතේ. මේ පාදයේ සෙන්ටිමීටර් 13යි කියලා දෙනවා. මේ දෙන්න අතර තියෙන කැටිම දුර දෙනවා 10යි cm කියලා. මම අහනවා මෙයාගේ වර්ගඵලය. එයා කුරෙන් සංකේතවත් කරන්නේ ඒරියා වර්ගඵලය. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් නම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් නම් මේ විදිහටම දාන්න පුතේ. වර්ගඵලය කියලා කැම එක කියන්නේ. එහෙමද? ඒ කියන්නේ උදේ ප්‍රශ්නේ පේන්නේ නැතුවද පොඩ් එකේ ලියන්නේ අපේ නැතුව. හරි. ඔන්න x හොයන්න. පොඩි තාක්ෂණික දෝෂ තියෙනවා එච්චර ගණන් ගන්න එපා. අර දීර්ඝතම පේනව නැත්නම් මට කියන්න. උදේ මේ x වර්ගඵලය දීලා x කිසිම ගැටලුවක් මේ සූත්‍රය දැම්මා සූත්‍රයට ආදේශ කරා. මම හිතනවා තව එක ගානක් විතර වගේ කරලා අපි යමු වෘත්තයට. අපි එමුණොත් අද පාඩම සම්පූර්ණයෙන් ඉවර කරගන්නවා. ඒක අපහැදිලි දැන් ඊළඟ දවසේ අමන්ත තේරෙන්නේ නැති දැන් කතා කරලා අලුත් පාඩමට යමු. හරි මම කරා වර්ගඵලය දීලා තියෙනවා x වල අපි අහනවා ඒ වර්ගඵලය 100යි භාගය වැඩි කිරීම එක පාදයක් 13යි අනිත් පාදය x වැඩි කිරීම ලම්බක 10යි. ඔන්න දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මට හිතෙනවා සමාන්තරව කල්ැටි ෂුවර් එකට 13ට එකතු කරලා ඇති x වල. අනේ එකතු කරන්න බෑ පුතේ. 13 කියන්නේ නියතයක් x කියන්නේ විචලනයක්. මේ දෙකට දෙකේව 1යි 10ට දෙකේව 5යි පුතේ. එතකොට මෙතෙන් එනවා පස් වාරයක් 13 ධන x. දැන් මෙතෙන්ට 100ක් කියනවනේ. ඔන්න බලන්න. දෙකට දෙකේ 1යි 10ට දෙකේව 5යි කියලා බෙදෙනවා. ඒ වුණාට පුතේ මේ ඇතුලේ තියෙන අය කපන්න බෑ. ඒක සුළු වෙන්නේ නැති නිසා. දැන් මේ පැත්තේ 5 නැති වෙන්න 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා. 5ට 5ක් කැපෙනවා. 13 ධන x. 13 ධන x සමානයි 20යි. අර පැත්තේ x තනි වෙනවා. පුතේ මේ තියෙන 20 තියෙනවා. ඒ 13 මේට කියනකොට ඍණ 13ක් වෙනවා. x වල පොඩ්ඩක් ඉන්ටර්න් බෝඩ් එකේ ඉන්න. අපයි cm very good. සර් පොඩ්ඩක් ඉන්ටර්න් බෝඩ් එකේ ඉන්න. පුතා මේකද දාව? අනේ පුතේ මේ ප්‍රශ්නේ ආයි කියනවා ඔන්න මේක 13යි මේ පාදේ x
ලම්බ කුස 10යි. වර්ගඵලය 100යි. නම් x හොයන්න. සූත්‍රය තමයි පුතා. වර්ගඵලය සමානයි භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කුස. වර්ගඵලය 100යි. භාග්‍ය වැඩි කිරීම එක් පාදයක් 13යි අනිත් පාදයක් වැඩි කිරීම ලම්බ කුස 10යි. 10ට දෙකේම 5යි. පස් වාරයක් 13 දන x. පළමු කොට මේ පැත්තේ 5 නැති වෙන 5න් බෙදනවා. එහා පැත්තත් 5න් බෙදනවා. පාඩමක් ලැබෙනවා. 13 දන x කියලා ලැබෙනවා. ඒ 13 මේ පැත්තට ගෙනකොට ඍණ 13ක් වෙනවා. ඒක 20න් 13ක් අඩුනාම තමයි කියන්නේ. මම තව එක ගානක් කියලා දෙනවා. ඒක කරාට පස්සේ මගේ පුතාට 21 22 20 පුරවීක්ෂණය දැන් ගණන් අභ්‍යාස මාලා 3ක්. ලබන සතියේ මම පුතේ වැඩ කරනකොට මම අම්මා තාත්තා පොඩ්ඩක් ළඟට ගෙන්න ගන්නවා. හේතුව චුටි පුතාලා කරේ නැත්තම් ඒකට පනිෂ්මන්ට් එකක් තාත්තා හරි අම්මා හරි ලව්ව දෙනවා. කරලා නම් අම්මා තාත්තා ලව්ව පුතාට හොඳ ටැග්ගක් අරන් දෙනවා. ඒ කියන්නේ කරත් ටැගි නොකලත් ටැගි. අද අපි මේ පාඩම ඉවර කරමු පුතේ. පුතේ බලාගෙන ඉන්න. ඔන්න හොඳට බලන්න. මෙතන මම දෙනවා සෙන්ටිමීටර් 8යි කියලා. මේ පාදයේ දෙනවා මම සෙන්ටිමීටර් 6යි කියලා. මම මේ පාදයේ දානවා සෙන්ටිමීටර් 16යි කියලා. මගෙන් පළමුව අහනවා ප්‍රශ්නයක්. මම මේකට මම h අකුර දානවා. මේකට h දානවා. මේකට මම දානවා සෙන්ටිමීටර් 10ක් කියලා. දැන් මම චූටි පුතාගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. උත්තර දෙන්න බැරියෝ. මේ ඇල පාදය මේ වැදකට නැති පාදය පරිවිදියට නම් ඕන. නමුත් වර්ගඵලයේ මේ පාදේ ඕනද පුතේ? වර්ගඵලයේ මේ ඇල පාදය අපිට ඕන වෙනවද? ඕන වෙන්නේ නැහැ. දැනුණානේ? ඕන වෙන්නේ නැහැ. පුතේ ඇට පාදයේ වර්ගඵලයට ඕන වෙන්නේ නැහැ. වර්ගඵලයට ඕන වෙන්නේ සමාන්තර රේඛා දෙකයි. උදාහරණ එක තේරුනේ නැති බැරියෝ ණයි කියනවා. මේ ත්‍රිපිසියමේ වර්ගඵලය හොයන්න ඕන වෙනවද කියලා මම අහුවේ. මේ ඇටට තියෙන පාදය. ඒක සමාන්තර පාද දෙකෙන් එකක් නොවන නිසා එයා ඕන නැහැ. එයා ලම්බක උසක් නොවන නිසා එයා ඕන නැහැ. අපට ඕන කවුද? ලම්බක උසයි අනිත් එක්කෙනා සමාන්තර පාද දෙකයි. මේ මොහොතේ සමාන්තර පාද දෙකම දීලා තියෙනවා. එකක් 8 අනිත් 10. ලම්බක උස දීලා නැහැ. පළමුව මගෙන් අහනවා h හොයන්න. දෙවෙනුව අහනවා වර්ගඵලය සොයන්න. මයික් එක ඔන් කරලා කතා කරාට මම මේ පුතේ මම අහන එකට උත්තර දෙන්න. මට කියන්න මේකේ h හොයන්න මොනවද තියෙන්නේ? පාටි කාමරේදී අපි මයික් එකට සම්බන්ධයි කියලා බලනවා. ඉතින් මාර කතාවක් මේ ඔකේ කොහෙද මයික් එකට සම්බන්ධ? උත්තර ත්‍රිපිසිය මන්නේ කියලා කොට කියන්න පුළුවන්. පුතේ එන්න මම චූට්ටක් මේ කඩේලකින් මෙහෙම වෙන් කරපු ගම මෙතන ඍජු කෝණික බව වැටෙනකොට මේ පාඨක වෙන රූපයේ ඍජු කෝණාංශයක් වෙනකොට පාඨ කරපු රූපයේ ඍජු කෝණාංශයක් වෙනකොට උදා කියන්නේ මේ පාඨ නොකල රූපේ මොකක්ද? ඍජු කෝණික ත්‍රිකෝණය. ඉතින් කොහොමද දැන් ඉතින් කෑලි වල ටික හොයන්න. බලන් ඉන්නකෝ. මේ පාදයේ 8 නම් මේ පාදය 8යි. මේ පාදය 8 නම් මේ පාදය 8යි. එතකොට මේ පාදය h නම් මේ පාදය h. ඇයි? ඒක කෝණාංශනික ලක්ෂණයක් මේ සම්මුඛ පාද දිගින් සමාන වීම. මේක 8 නම් මේක 8. මේක h නම් මේක h. ඉතින් මේක 16ක් වෙනකොට මේ රේඛාව 16ක් වෙනකොට මේ කොටස 8යි නම් ඉතින් මේ කොටස 8යි නම් මේ මේ ත්‍රිකෝණේ මේ කෑල්ල ටික තියෙනවා. 8යි very good. දැන් පුතාට පුළුවන් මම මේ තනකොළ වගා කරපු ත්‍රිකෝණේ පයිතගොරස් සම්බන්ධය යොදලා ඒ වගේ වර්ගේ එකතු කරලා
පයිතගෙන හරිද පුතේ? බලන්න. එතකොට අපි කියනවා එච්චර වර්ගය දන අටේ වර්ගයේ සමානයි 10 වර්ගය. දැන් මම හිතනවා මෙතන ඥානක දාලා ගාලා බලන්න. ආදන්නවා පයිතගෙන සම්බන්ධ කියන්නේ පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක දිගම පාදයේ වර්ගය අනෙක් දෙදෙනාගේ වර්ග දෙක එකතුවට සමාන වේ. right. අංගල පුතවතනිය. එච්චර වර්ගයේ ධන 8 වර්ගයේ 64යි 10 වර්ගයේ 100යි. එතකොට එච්චර වර්ගයේ සමානයි 100න් 64ක් අඩු කරනවා. එච්චර වර්ගයේ වර්ගමූලයක් වෙනවා 36. එච්චරගේ සමානයි සෙන්ටිමීටර් 6. එච්චරගේ 6. දරුවනේ එච්චරගේ දන්නවනම් සමාන්තර පාද දෙකක් දන්න නිසා අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. කොහොමද? වර්ගඵලය සමානයි භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කෝෂ. කොහොමද වර්ගඵලය හොයන සූත්‍රය? භාග්‍ය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කෝෂ. good. භාග්‍ය වැඩි කිරීම එක සමාන්තර පාදයක් 10යි අනෙක් සමාන්තර පාදයක් 8යි ලම්බ කෝෂ 6යිනේ. අපි හෙව්වේ 6යි. භාග්‍ය වැඩි කිරීම 16යි 8යි 24යි ගුණ කිරීම 6 12යි 12යි. තවරක් දෙක 16න් 1ක් ඉතිරි. 6 වරක් දෙක 12න් 2. 6 වරක් දෙක 12න් 2ක් ඉතිරි. 6 වරක් දෙක 6 1 7යි. वर्ग सेंटीमीटर 72. वर्ग सेंटीमीटर 72. පුතා දන්නවද මෙතනට අප ඕන වෙන්නේ මෙතනදී අපි පාවිච්චි කරන්නේ මේ කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර වන අරය R. එයාගේ අරය මොන සෙන්ටිමීටර් 7යි කියලා දෙනවා. පුතා දන්නවා මෙයාගේ වර්ගඵලය ඒරියා එක හොයන්නේ සමානයි 5R වර්ගය. මොකද උදේ වර්ගඵලයේ ඉස්සෙල් සූත්‍රය 5R වර්ග. දර වෘත්ත වර්ගඵලය 5R වර්ග. 5 කියන්නේ 7න් 22යි. මේ කාරණා අනුව R වර්ග කියන්නේ උදේ R දෙසරයක් 7 වැඩි කිරීම 7. මෙන්න මේ උදාහරණයට මෙන්න මේ යන 7 කැපිලා යනවා. 7ක් 1 14න් 4 එකක් තිබි. 7ක් 1 14යි 15යි වර්ග සෙන්ටිමීටර් 154යි කියලා සම්පූර්ණේ වර්ගඵලයේ සෙන් සූත්‍රය තමයි මොකක්ද පුතේ? වර්ගඵලයේ සෙන් සූත්‍රය 5R වර්ගය. වෘත්තයක වර්ගඵලයේ සෙන් සූත්‍රය මොකක්ද පුතේ? 5R වර්ගය. දැන් හදිස්සිය හරි පුතේ පුතාට වර්ගඵලය දීලා අරය ඇව්වොත් උදාහරණයක් විදිහට ඔන්න වර්ගඵලය දෙනවා. උදාහරණයක් ඉන්න වර්ගඵලය දීලා අරය යනවා. වර්ගඵලය දීලා අරය යනවා. වර්ගඵලය 616ක් නම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 616ක් නම් අරේ සූත්‍රය මතක තියාගන්න. මොකද්ද සූත්‍රය? A සමානයි 5R වර්ගය. වර්ගඵලය 616 අපි දෙන්න දාන්න. 5 කියන්නේ 7න් 22 අපි දාන්න. මෙතන R වල වර්ගය ලැබෙනවා. දැන් අපි දන්නවා පුතේ මේ තියෙන 7න් 22 ගුණ කරලා තියෙන 7න් 22 මේ පැත්තට එනකොට උඩයට මාරු වෙනවා පුතේ. ගුණ වීමෙන් සම්බන්ධ වෙලා තියෙන 7න් 22 මේ එනකොට උඩයට මාරු වෙනවා. උඩ තියෙන 22 යටට යනවා. යට තියෙන 7 උඩට එනවා. R වල වර්ගය තනි වෙනවා. සමානයි මෙතෙන්ට 616. ගුණ කිරීම 22 යට 7 උඩ. එතනද තේරුණාද පුතේ? මම මේ කතා කරන්නේ වෘත්තයක වර්ගඵලයේ සෙන් සූත්‍රය. ඒ තමයි A සමානයි 5R වර්ග. මේ මොහොතේ වර්ගඵලයේ දීලා අපේ අරය අරනවා. එතන A සමානයි 5R වර්ගයේ 5 7න් 22 R වල වර්ග. 7න් 22 මේ පැත්තෙන් උඩ 22න් 7 වෙනවා.
බලන්න 11 හේවා 2යි 11 වරක් 5 55යි 6ක් ඉදිරි 66ට 11 වරක් 6 66යි එතකොට තව දෙකට දෙකේ එකයි 56ට දෙකේ 28යි බලන්න පුතේ R වල වර්ගය සමානයි 7 වැඩි කිරීම 56 පුතා දන්නවා මේ 56 7ෙන් වැඩි කරන්නේ නැතුවම අපිට වර්ගමූලය හොයන්න පුළුවන් ක්‍රමයක් 7 කියන එක නම් තවත් කඩන්න බෑනේ පුතේ වර්ගමූලය හොයන්න නම් උඩ වර්ගමූලය හොයන්න මෙයා දෙකේ බලය නම් මෙයා දෙකේ බලය කරන්නේ නැහැ මෙයාම දෙකේ බලය කරන්න නම් මෙයාම දෙකේ බලය කරන්න නම් පුතේ අපි බලන්න ඕන 56 කියන මාතය ප්‍රථමක සාධක වලින් බෙදලා මේක බෙදෙනවා දෙකේ බලන් ඉන්න දෙවරක් දෙක හතරයි දෙවරක් 816යි ආයෙම බෙදනවා දෙකේ 14යි බලන්න පුතේ බලන්න ඉස්සර දෙකෙන් බෙදුවා දෙවරක් දෙක හතරයි දෙවරක් 816 දෙකෙන් බෙදුවා 14 නැවතත් බෙදෙනවා පුතේ දෙකේ බෙදෙනවා 86 නෙමෙයි පුතේ එන්නේ 28නේ කතා කරන්නේ නැහැ මගේ පුතා ඒ ඉන්නසත් දැන් මේක බෙදන්න ඕන 28න් පුතේ 28 දෙකෙන් බෙදුවා 14යි 14 දෙකෙන් බෙදුවා 7යි ආයෙ බෙදුවා 7න් 1යි එතකොට අපිට මේ 28ට කඩලා වෙන කරන්න පුළුවන් මේ පැත්තේ R වර්ගය එහෙම තියෙද්දි මේ පැත්ත R වර්ගය එහෙම තියෙද්දි 7 වැඩි 2 වැඩි 2 වැඩි 7 එතකොට මේ පැත්තට අපිට ගන්න පුළුවන් පුතේ R වල වර්ගය සමානයි 2 වර්ගයයි 7 වර්ගයයි. බලන්න මේක පුතේ හත් දෙකේ 2 වර්ගයයි 7 වර්ගයයි. එතකොට පුතේ R වල අගය සමානයි 2 වැඩි කිරීම 7 සම්පූර්ණ වර්ගය. R වල වර්ගය සමානයි කාටද 2 ගුණ කිරීම 7 කියන එක නාමි සම්පූර්ණ වර්ගය. එතකොට R වල අගය සමානයි දෙවරක් 14යි කියලා අවසන් උත්තරේ දෙවරක් 14යි කියලා බලන්න පුතේ ඒ සුළු කරපු විදිය ආයිසරයක් පොත අවධානයෙන් අහගන්න පුතේ වර්ගඵලය 616යි අපෙන් අහනවා අරේ කීයද කියලා වර්ගඵලය 616යි අපෙන් අහනවා අරේ කීයද කියලා y කියන්නේ 722 r වල වර්ගය එතන 722 දිහා පැත්තට උඩ 22කින් අපේ 11 ඒව දෙකයි 11 සරක් 5 55යි 6ක් ඉදිරි 66යි දෙකේ වා එකයි දෙකේ වා 28 ඔයාට ඕන නම් හතරක් 28 කියලා අරගෙන කෙලින්ම මෙහෙම බෙදාගෙන යන්නත් පුළුවන්. නමුත් ඉතින් මට 7යි බෙදෙන්නේ නැති නිසා මම 7 බෙදන්න ගියේ නැහැ. මම 7 හැටියට එහෙම තියෙන්නේ නැහැ. පුතේ මම 28 බෙදාගෙන ගියා. 2 වැඩි 7. එතකොට අපි කියනවා පුතා ඔන්න 7 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 7. එතනින් අදහස් කරනවා 2 දෙසරයක් 7 දෙසරයක්. පිළිනෝ දෙකේ බලය. පිළිනෝ 7 දෙකේ බලය. සමානයි R වල වර්ගය. එතකොට R වල වර්ගය සමානයි. දෙවරක් 17. 14 වර්ගය. R වල වර්ගය සමානයි 14 වර්ගය. R සමානයි 14යි කියලා පිළිතුරයි. මම අහනවා පුතාගේ කිසියම් වෘත්තයක විස්කම්භය දුන්නොත් අපි කොහොමද පුතේ වර්ගඵලය හොයන්නේ? විස්කම්භය දුන්නොත් වර්ගඵලය හොයන්නේ යාම දෙකෙන් බෙදලා ගන්න ඕනේ. දෙකෙන් බෙදනකොට දශම වෙනවනම් එයා කියන්නේ දෙක දාලා බලන්න ඉන්න. පුතේ සමානයි ICM කියලා පුතේ D සමානයි 7යි CM කියන්නේ D කියන්නේ මොකද්ද පුතේ? විස්කම්භය. D කියන්නේ මොකද්ද? විස්කම්භය. ඊට මොකක්ද කියන්නේ R කියන්නේ R කියන්නේ 7 බෙදීම 2. ඒ කියන්නේ 3.5යි CM. නමුත් පුතාට පේනවා මේ වගේ තැනකට පුතේ 3.5 දානවට වඩා 7 බෙදීම 2 දානකොට ගාන හදන්න ලේසි ආසොයි. ලස්සන චුම්බලයක්. බලාගෙන ඉන්නකො මම මෙතනින් හදනවා ගහන පුතාට ලියා ගන්න වෙලාව දෙන්නම් මේක නෙවෙයි ගණන් හදන්න වෙලාව දෙන්නම් කියලා කිව්වේ. බෝඩ් එකේ තියෙනව ලියන්න නෙවෙයි. නාගල්
වර්ගඵලයේ සමානයි πr වර්ගය. වෘත්තයක වර්ගඵලය πr වර්ගය. නමම ගන්නවා. π කියන්නේ 7 22. r කියන්නේ පුතේ 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2. දැක්කද නැත්නම් විදිහ? 3.5 දැම්මොත් ඒක සුල් කරගන්න හරද? 7 බෙදීම 2. ඇයි දෙසරයක්? දරුවෙකුට ඉඳෙන්න පුළුවන් අනේ සර් 7 බෙදීම 2 දානවට වඩා හොඳයි නේ කෙලිම 7 දාන්න. ඇයි? r දෙකක් නේ. නෑ පුතේ. එතන තියෙන r දෙකක් නෙමෙයි. r වැඩි r. r වේව දෙකක් නෙමෙයි r වැඩි කිරීම. r ගෙන් ගුණ කිරීම. ඒ නිසා 7 බෙදීම 2 වැඩි 7 බෙදීම 2 කියලා ලියන්න. 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11 11 පරක් 7 77යි 1 පරක් 1 1යි 1 පරක් 2 2 දෙවරක් 3 6යි දෙවරක් 3 6යි 17ට දෙවරක් 8 16යි එකක් ඉතිරි 10ට 2 ඒවා 5යි वर्ग सेंटीमीटर के उत्तरे 38.5 वर्ग सेंटीमीटर කියලා අවසන් විතර 40 පිටුව සහ 41 වෙනි පිටුව උදාහරණ පේනවා පහත දැක්වෙන මෙලික් සහිත වෘත්තවල වර්ගඵල ස්වර වෘත්තාකාර ආස්තර කියන්නේ ප්‍රදේශ කියන එක වෘත්තාකාර ආස්තරවල වර්ගඵල ස්වර හරය 14යි පුතේ හරය 14යි අපි ගන්නවා හරය 21යි විස්කම්භය 7යි මෙන්න මේකනේ ඔය විස්කම්භය 7යි කියන්නේ මේකනේ විස්කම්භය 21යි විස්කම්භය 21යි නම් 21 බෙදීම 2 තමයි හරය විස්කම්භය 21යි නම් හරය වැටෙන්නේ 21 බෙදීම 2 අත උසන පුතේ ඒ ගණන් අතර ගෙදරදී හදන්න බෑ කියලා හිතන දරුවෙක් කියනවා එහෙනම් මට කියන්න පුතා දෙවෙනි ගාන පාට දැක්වෙන වර්ගඵල සහිත වෘත්තවල අර ගණනය අර කියන්නේ අරය ගණනය කරන්න කියන්නේ. අර යන්නේ හොයන්න. කොහොමද? එතනින් සඳහන් වෙලා තියෙන පළවෙනි එක 616 වර්ගඵලය. අපි ඒක බෝඩ් එකේ හදලා තිබුණා දැක්කුවා. 1380යි. 38ම මාරයි. අපි ඒක කරමුකෝ. 38ම මාර කියන එක අපි කරමු. ඔන්න බලන්න පුතේ. හොඳට අහගෙන ඉන්න වෙන වෙනම. ඔව්. ලියා ගන්න ඕන කෙනෙක් ඉතින් ලියාගත්තට කමක් නෑ. නමුත් ඉතින් ප්‍රමුඛතාවය අහන් ඉන්න එකට දෙන්න. වෙනම අතිරේකව ලියන්න වෙලාව දෙන්න බෑ. හොඳ බලන්න. මම මේ කතා කරන්නේ ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ ක්‍රෝමිලක්කන් 3. ඒකේ කියනවා වර්ගඵලය සමානයි 38ම මාර්ග. වර්ගඵලය 38ම මාර්ග. විඥානයේ අරේ කියද කියන්නේ. වර්ගඵලය वर्ग सेंटीमीटर වෙන්න ඕනේ. ඒක cm දෙකේ බලය දාලා නැහැ. වැරදීමක් චුපතේ. වර්ගඵලයේ සමානයි පුතා πr වර්ගය. එයාට උනානේ වර්ගඵලයේ සූත්‍රය තමයි a සමානයි πr වර්ගය. ඒ වලගේ දීලා තියෙනවා 38ම මාන. π වලට දීලා තියෙනවා අගය 7/22. 7/22. ගුණ කිරීම r වර්ගය. පුතා දන්නවා දෙවරක් 8 16යි 17න් මත එකක් ඉදිරි දෙවරක් 3 6 1 7 යනට දෙක ඒක ගුණ කිරීම අර පැත්තේ තියෙන r වර්ගේ තනි වුණා පුතේ ඒ පැත්තේ r වර්ගේ තනි වුණා 7න් 22 ඒ තියෙන 7න් 22 මෙහෙට ගේනකොට 22න් 7 බවටපත් වෙනවා 22න් 7 බවටපත් වෙනවා වැටුණාද ආයිසරක් කියනවා ගන්න a සමානයි πr වර්ගය ඒ වලගේ 38ම π ට 7/22 r වර්ගය මේ පැත්තේ තියෙන 38ම r දෙකෙන් වැඩි කරා එයාට එකක් විරුද්ධ දාම උත්තරේ 2න් 77යි මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කර අර පැත්තේ තිබිච්ච 7/22 මෙහෙට ගේනකොට 22න් 7 වුණා මේක බලන්න කරන විදිහ 11 ඒවා 2යි 11 ඒවා 7යි. උඩ හතරක් 49. යට දෙවරක් 2 7යි. සමානයි r වල වර්ගය. උත දන්නවා එතන r වල වර්ගය තියෙද්දි අපිට පුළුවන් මේ වර්ගය මේ පැත්තට වර්ග කරලා ආද සමාන කරන්න. උතේ 49 පුළුවන් ඒ වර්ගය කරා. 4 පුළුවන් දෙකේ වර්ගය කරා.
එහෙම නැත්නම් අපිට පුළුවන් r වල වර්ගය මේන්න මේ පැත්තට ගේනවා වර්ගමූලයක්. පුතා දන්නුනේ සමීකරණ වල මේ පැත්තේ ධන කෙනෙක් අර පැත්තට රුල් ඍණ කෙනෙක්. ඍණ කෙනෙක් ධන වෙන. ගුණ කිරීමක් බෙදීමක් වෙන. බෙදීමක් ගුණ කිරීමක් වැඩි කිරීමක් බෙදීමක් වෙනවා බෙදීමක් ගුණ කිරීමක් වෙනවා. වර්ගයක් නම් වර්ගමූලයක් වෙනවා. වර්ගමූලයක් නම් වර්ගයක් වෙනවා. එහෙනම් පුතා අර පැත්තේ ඉච්ච වර්ග 49 මෙහෙට එනකොට වර්ගමූලය 49. 4 වර්ගමූලය. එතකොට r ගේ අනි වෙනවා එහා පැත්තේ මේ පැත්තට 49 වර්ගමූලය 7යි 4 වර්ගමූලය 2යි. එතකොට r වලගේ සමානයි 7 බෙදීම 2 ලොහ 3.5 සෙන්ටිමීටර කියලා සූත්‍රය. උදා මතක තියාගන්න වර්ගයක් මේ පැත්තෙන් මේ පැත්තට වර්ගමූලයක් වෙනවා. අර වර්ගය මේ පැත්තට වර්ගමූලයක්. 49 වර්ගමූලය 7යි 4 වර්ගමූලය 2යි 7 බෙදීම 2 කියන්නේ 3.5. තාම කියන්න පුතා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 196ක් වූ සමචතුරස්‍රාකාර ආස්තරයකින් කපාගත හැකි විශාලම වෘත්තාකාර ආස්තරයේ අරය කොහොමද? පුතේ මෙන්න මේක කියන්නේ සමචතුරස්‍රාකාර අඩුවක් ඒකෙන් කපන්න පුළුවන් ලොකුම වෘත්තාකාර කොටසේ අරය කුමක්ද කියලා අහන්න. පුතේ මේ සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය 196ක් කතා කපන්න පුළුවන් විශාලම වෘත්තය කියලා කියන්නේ පුතේ මේ වැට මායිම තමයි. ඒ කියන්නේ මායිමටම වෘත්තය. මායිමටම වෘත්තය. අපේ ගහන්නේ වෘත්තේ අරය. උදා මට කියන්න වෘත්තේ මොකක්ද පාදයේ දිගට සමාන වෙන්නේ? වෘත්තේ විස්කම්භය. කොහොමදයි? වෘත්තේ විස්කම්භය සමාන වෙනවා. වෘත්තේ විස්කම්භය සමාන වෙනවා පුතේ පාදයේ දිගට සමචතුරස්‍රේ පාදයක දිගට. දැන් මට කියන්නකෝ සමචතුරස්‍රේ වර්ගඵලය වන්නේ කොහොමද? දිග ගුණ කිරීම ඵල. එතකොට අපි දන්නවා වර්ගඵලය සමානයි සමචතුරස්‍රේ දිග ගුණ කිරීම ඵල. පළමුව සමචතුරස්‍රේ පාදයක දිග x කියලා ගත්තොත් වර්ගඵලය 196යි පුතේ. පාදයක දිග x නම් ඵලන x වෙනකොට x රැඩිකල් x වර්ගය වෙනවා 196. අපි මේ පැත්තේ x වර්ග කරගෙන වර්ගය මේ පැත්තට ගේනවා අර කලින් කිව්වා වගේ වර්ග මූලයක් කරලා 196. පැහැදිලි වදිනවා ප්‍රථමක සාධක වලින් බෙදලා බලන්න. 196 වර්ගමූලය කීයද? 14යි පුතේ. අපුතාට කියන්නම් 114යි. දැන් අහලා තියෙනවද සමචතුරස්‍රේ පාදයක දිග? නෑ. මොකටද එහෙනම් කිව්වේ? ඒක සමානයි කාටද? විස්කම්භයට. මේ අන්තිම වෘත්තය මේකෙන් හදන ලොකුම වෘත්තයේ විස්කම්භය සමානයි සමචතුරස්‍රේ පාදයක දිග. එම නිසා යටෙන් ලියන්න ඕන විස්කම්භය සමානයි 14යි. එම නිසා අරය 14 බෙදීම 2 7යි. දෙකද පුතේ අරය ඔය වෙන්නේ ආයි කියනොත් දාගන්න සමචතුරස්‍රාකාර කහටුවක් ආස්තරයක වර්ගඵලය 196යි. එයාගේ වර්ගඵලය 196යි. අපෙන් අහනවා එයාගේ වර්ගඵලය 196යි. අපෙන් අහනවා පුතේ එම සමචතුරස්‍රේ භාවිතා කරලා කපන්න පුළුවන් ලොකුම වෘත්තය අරය කීයද? අපි ඉස්සෙල්ලා බැලුවා අරය නම් සමචතුරස්‍රේ මොකටවත් සම්බන්ධයක් නෑ. හැබැයි පුතේ විස්කම්භය සමානයි පාදයක දිගට. අන්නේ නම් පාදයේ දිගෙවුවා ඒක තමයි විස්කම්භය. පාදයක දිග ගන්නේ කොහොමද? දෙන ලද රූපයේ සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ දිග වැඩි කිරීම ඵල. අපි මේකේ පාදයක දිග x කියලා අරගෙන x වැඩි කිරීම x වර්ගය නිසා එයා සමාන කරනවා 196ට. ඊළඟට පුතේ අර පැත්තේ විච්ච වර්ගය මෙහෙට එනකොට වර්ගමූලය කරනවා 196 වර්ගමූලය වෙන්නේ 14ක්. ඉතින් මේ 14 කියන්නේ විස්කම්භය 14නේ. විස්කම්භය 14 කියන්නේ අරය 4නේ.
අන්න අරය හතයි. තවමත් තේරුනේ නැති දරුවත් උස්සන්නේ. අරය හතයි. ඊළඟට අහනවා මෙන්න මේව පුතේ වර්ගඵලය කොහොමද? සිම්පල් කේස් එකක්. ඒක නම් දන්නවා. රෝමිලක්කන් එක තමයි ඔය උත්තරේ දුන්නේ. රෝමිලක්කන් එක වර්ගඵලය සමයි πr වර්ගය. π කියලා කියන්නේ 7න් 22 r අපි හෙව්වා 7යි කියලා. 7 ගුණ කිරීම 7 කියලා අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. මම හිතන පුතාට ඒක පැහැදිලි නැහැ. ඒක තේරුණා කියලා මම හිතනවා. හොඳයි. ඊළඟට බලන්න පුතා හතරවෙනි ගාන චුට්ටක්. හතරවෙනි ගාන පොඩ්ඩක් බලමු. මේක උනහම ලියා ගන්න ඉඩක් වෙලාවක් ඕනෑ උස්සන පුතේ. මේක මතක තියාගන්න පොඩි රූපයක් අදින්න. ඉතින් රූපයක් දාම පුතාට පේනවනේ, වැටෙනවනේ. උන්ට ටිකක් දැන් රූපයක් දෙන්නේ කිව්වා මොන සමානම අදින රූපේ මේ අභයද්‍රශ්‍යම් ඔන්න රූපේ. ඔය පුතා කපලා තියෙන විශාල මේකද? මේකෙන් කපන්න බලන්න විශාල මේකද? නෑ. ඔයාට ඕන තරම් එකක් කපලා දෙන්න. එහෙම නෙමෙයි පුතේ විශාල මේක උනම මේක රැකම ආයෙත් දෙන්න. last da හරි. හතරවෙනි ගාන අපි බලමු. මොකක්ද හතරවෙනි ගානේ කියන්නේ? පහත දැක්වෙන්නේ එක් රූපේ අඳුරු කළ ඇති කොටසේ වර්ගඵල සරණ. මට පුතා කියන්නේ මම කියලා දෙන්නම්. ඔයා ගෙදරදී හදන්න ඕනේ. කො බලන්න මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන එක තේරෙනවද කියලා? එකක් තියෙනවා පුතේ රවුමක් ඇතුලේ තව රවුමක්. ඔයාලා අන්තිම කොටස සුළු කරේ නැහැ පුතාට ඒක සුළු කරගන්න පුළුවන් නේ. මේ බලන්න අපිට තියෙනවා මෙන්න මෙහෙම රවුමක්. ඒක ඇතුළට මෙහෙම රවුමක්. මේ ටික පාඩ කරලා අපිට කියනවා පාඩ කරපු ටිකේ වර්ගඵලය ඔයයි. ඇත්තටම කියන්න පුතේ මම මේ මිනිස්සු පොත් නැතුව අහන ඔයා. මේකේ වර්ගඵලය හොයන විදිය කියන්නේ ලොකු වෘත්තයෙන් පොඩි වෘත්තයේ වර්ගඵලය අඩු කරාම ලැබෙනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය. අමාරු නෑ පුතේ. එතන බලන්න. මෙන්න කේන්ද්‍රයේ ඉඳලා අරය මෙන්න මෙහෙම අරය. මෙයාගේ අරය 7යිලු. මෙයාගේ අරය 14යිලු. පොඩි එක්කෙනාගේ අරය 7යි. ලොකු එක්කෙනාගේ අරය 10යි. අපි අහනවා මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය කොහොමද පුතේ කරන්නේ? ලොකු වෘත්තේ වර්ගඵලය වෙනවා. ඒකට අරය අයාල් වර්ගය වෙනකොට ආර්ථ දාන්න. සුළු කර. කුඩා වෘත්තේ වර්ගඵලය වෙනවා πr වර්ගේ ආර්ථ 7 උත්තර දෙකේනවානේ. ලොකු එක දෙනවා 616ක්. පොඩි එක දෙනවා 150ක්. අන්ත දෙන්න අඩු කරන්න. එතකොට මේ අඳුරු කළ කොටසේ අද උස්සන්න එක තේරුම් නැති අය. දැන් අහනවා පුතාගේ මේ ඊළඟට දීලා තියෙන මේ සමචතුරස්‍රය. මේ ඇතුලේ පාඩ කරලා අර වෘත්තේ තියෙනවා. පාඩ කරලා තියෙන්නේ මේ දෙක. කියන්න බලන්න ඒකේ කොහොමද කරන්නේ කියන්නේ? සමචතුරස්‍රේ වර්ගඵලය හොයනවා. වෘත්තේ වර්ගඵලය හොයනවා. සමචතුරස්‍රේ වර්ගඵලය අඩු කරන්න වර්ගඵලය අඩු කරනවා. එතකොට සමචතුරස්‍රේ පාදයක දීලා තියෙනවා. දිග 25ක් cm කිය. එතකොට පුතා ගන්න සමචතුරස්‍රේ වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළල 25 සරක් 25. කේන්ද්‍රයේ සිට පරිධිය දැන් දුර ආරය දීලා තියෙනවා 10.5. එතකොට අපි අර ඒක වශයෙන් ගමු 21 බෙදීම 2. 10.5 ගත්තත් එකයි 21 බෙදීම 2 ගත්තත් එකයි. තේරුණානේ? වර්ගඵලය හොයන්නේ වෘත්තයක πr වර්ගය. වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය තමයි මොකක්ද මේ πr වර්ග. තේරුනේ නැති අතුස්ස. දොඩ මෙතන කරන්නේ මොකද්ද? 25 කියන සමචතුරස්‍රේ වර්ගඵලය හොයන ටික වැඩි කිරීම පළල ආර්ණ්‍යයේ වෘත්තීය වර්ගඵලය වන πr වර්ගය මොනව කරනවද උදේ අඩු කරනවා. එහෙම තමයි කතාව තියෙන්නේ. එතකොට අන්තිම කොටසත් මම කියලා දෙනවා. ඔයාලා පුතේ හැමෝම දවසේ මේ සමාන්සියේ ප්‍රතිඵලය උපරිමයෙන් ගන්න නම් මහන්සි නොබලා
හොඳ දරුවෝ වගේ මේ පොතේ තියෙන ගණන් ඔක්කොම ටික හදන්න ඕනේ. ළමයට සිටීම අම්මව ගෙන්නලා තාත්තා ගෙන්නලා ළමයට කියලා අහනවා බලන්න වර්ගඵල පාඩම ඉවර කරලාද කියලා. හොඳ පැහැදිලි කිරීමක් කරා හොඳට ගණන් හැදෙව්ව පුතාලත් එක්ක සමහර ළමයි ඉතින් ඒ කොහොම ප්‍රචාරයක් වයිද කියලා කියන්න බෑ. ඒක අපිට අමාරුවද තමයි අපිට ඒක බලන්න වෙන්නේ. අදම අරක කරන්න එපා. මොකද සමහර ලේසි ගණන් හදන්න මම වෙලාව දුන්නෙම නේ. ඒ ලේසි ගණන් අමාරු ගණන් ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම හදන්න ඕනේ කියලා පොතේ. බලන්න අන්තිම ගාන කියනවා. කියවන්න පොතේ අන්තිම ගාන. මෙන්න මෙහෙම තියෙනවා. දිග 70යි. පළල 14යි. ඍජුකෝණාකාර ආස්තරයකින් අරයක් වූ වෘත්ත උපරිම වශයෙන් ප්‍රමාණයක් කපාගත උපමන ප්‍රමාණයක් කපාගත හැකිද? මට පුතා කියන්න මේ ඍජුකෝණාස්ත්‍රී මෙන්න ඍජුකෝණාස්ථාකාර ආස්තරයක දිග දීලා තියෙනවා පුතා සෙන්ටිමීටර් 70ක් කියන. පළල දීලා තියෙනවා සෙන්ටිමීටර් 14ක් කියන. මට කියන්න දරුවෝ අරය 7ක් වන වෘත්ත අරය 7ක් වන වෘත්ත මේකෙන් කොපමණ කපන්නද පුළුවන් කියලා තමයි යන්නේ. කොහොමද ඒක කරන්නේ? පුතා අරය 7ක් වෙන වෘත්තයක් මේකට ඔබපු ගමන් හරියට මට කියන්නකෝ මේ පළල පැත්තට කීයක් අඩු කරන්න පුළුවන්ද වෘත්ත? එකයි. ඇයි? අරය 7යි කියන්නේ පුතේ ඒක රව් වෙනකොට 14ක් වෙනවනේ. අරය 7යි කියන්නේ යාගේ විස්කම්බේ 14යි. එතකොට වෘත්තේ සයිස් එක 14යි. හරියටම බලල පැත්තට තියන්න පුළුවන් වෙන්නේ වෘත්ත එකයි. දිග පැත්තට තියන්න පුළුවන් වෘත්ත ගන්න බලන්න මොකක්ද පුතේ කරන්න ඕන? දිග පැත්තට තියන්න ඕන වෘත්ත ගන්න බලන්න එක වෘත්තයකට යනවනේ සෙන්ටිමීටර් 14 දෙයිද? ඇයි? එක වෘත්තයක අරය 7යි කියන්නේ විස්කම්බේ 14යි. 14 ඒවා දිග අතට 70 තුල කීයක් දිග කළා? දිග අතට වෘත්ත සමානයි 70 බෙදනවා 14යි. 7 ඒවා 2යි 7 ඒවා 10යි. 10ට 2 ඒවා 5යි. දිග් අතට 5යි නම් පළල අතට 1යි. පළල අතට කීයද පුතේ පළලට 14 බෙදනවා 14න් උත්තරේ 1යි. මුළු වෘත්ත ගණන මුළු වෘත්ත ගණන සමානයි 5 බැගින් 1යි. උත්තරේ වෘත්ත 5. සමහර ළමයි ඔච්චර මහන්සියලා නැහැ. නිකම්ම 5යි කියලා අරගෙන. වැරද්දක් නෑ පුතේ ගණන් හරි. අහනවා කපාගත හැකිද? පරිමාශයේ වෘත්ත 7. පුතාගේ මම අතුරු ප්‍රශ්නයක් අහනවා මේ. මම නිකමට අහනවා මගේ පුතාගේ. මෙසේ වෘත්ත 5 කපා ඉවර වූ පසු ඉතිරි කොටසේ වර්ගඵලයස දෙම වෘත්ත 5 ඕම රවුන්ඩ් 5 කැටුවම ඉතිරි ටික කොච්චරද කියලා. කියන්න බලන්න හදන විදිය. වෘත්තයක වර්ගඵලය හොයනවා. ඒක පයින් වැඩි කරලා පහක වර්ගඵලය හොයනවා. ඍජුකෝණාස්ථ වර්ගඵලය හොයනවා. ඍජුකෝණාස්ථ වර්ගඵලයෙන් වෘත්ත පහේ වර්ගඵලය අඩු කරාම ලැබෙනවා පුතේ ඉතිරි කොටස් වල වර්ගඵල. මම හිතනවා වර්ගඵලයේ මාතෘකාව යටතේ අපි කතා කරපු දේවල් හොඳටම ප්‍රමාණවත් හොඳ දැනුමක් පුතාලට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම අහනවා පුතාගේ එක අපහැදිලි දරුවෙක් නොතේරෙන තරම් මොනවා හරි තිබුණා නම් පුතාට නැවත පාඩමේ අභ්‍යාසමාලා 3ක් තියෙනවා. ඒ අභ්‍යාසමාලා 3 ඉවර කරාට පස්සේ අම්මා අදහසක් ඔයාට එයි. තේරුණානේ? ඊට අමතරව මම පුතාට අද හරි හෙට හරි තව පේපර් එකකින් දානවා පුතේ. ඉතින් ප්‍රශ්න පත්‍ර කීපයක්. පුතාලා මේක ඉවර වෙන්නම හදන්න. වැඩ ගොඩ ගහගන්න එපා. කරුණාකර මේක ඉවර වෙන්නම හදලා අවසන් කරන්න. කරලා මේක අභ්‍යාසමාලා 3ම ඉවර කරන්න රූප සටහන දින්නේ වාසන නීති එකට කරන්න. කළා අපි අඟහරුවාද හම්බෙමු. අඟහරුවාද වෙනකොට පුතාලා මේ මාසෙ නිර්දේශිත මන්තිකාස් ගෙවන්න නැත්නම් පුතේ ඔයාලගේ සම්බන්ධතාවයේ දිගට පාත්තාගෙන යන බැරි වෙන තත්ත්වයක් තියෙදී. ඒක ඉතින් මට මැදයන් දෙන්න පුළුවන් විදිහ මම කොහොමද කියලා කිව්වා. හොඳයි. අද වටිනා පාඩමක් ටිකක් වෙහෙස කර පාඩමක් අපි ඉවර කරා. විභාගෙට වටිනා මාතෘකාවක් එක ලකුණු 10ක ප්‍රශ්නයක් ලැබෙනවා. හොඳයි. අපි එහෙනම් නැවත හම්බෙමු. ලබන අඟහරුවාදා මේ වෙලාවටම පුතාලා සියලු දෙනාටම
සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් පරිස්සමෙන් ඉන්න ගෙදරට වෙලා ඉන්න මේ වෙලාවේ ඉන්නේ මේ ඇවිදින්න යන්න පාපු අයබෝන් I